විසයි 21 රිවිෂන් පන්තියේ අපි ඔන්න අලුත් කොටසක් එක්ක නැවත ඔබ හමු වෙන්නේ නෝ හැමෝගෙම දරුවන්ගෙම බොහොම අයබෝන් කියලා අදරින් ඉල්ලනවා. අපි විශේෂයෙන්ම හිටියේ රිවිෂන් පන්තියේ තුන්වෙනි එකකේ ආණ්ඩු ආකෘති පාඩමේ ඔබ අපි දන්නවා අපි කරමින් හිටියේ මේ දක්වා ආණ්ඩු ආකෘතිය නැත්නම් ආණ්ඩු ක්‍රම කීපයක් ගැන අපි සාකච්ඡා කරා. පාඩමේ ගොඩක් හරියක් අපිට ඉතුරුලා තියෙන තවත් සුළු කොටස් කීපයක් විතරයි. කොහොමද අපි දැන් නවත්තපු තැනක් තිබ්බ මෙන්න මේ ප්‍රශ්නාංකයෙන් පහේ අපි 1 සහ 2 කොටස් දෙක අපි කරා කැබිනට් හා ජනාධිපති ආණ්ඩු ක්‍රම ගැන. ඔබ බලන්න නැත්නම් තවමත් ලින්ක් එක වීඩියෝ එකේ group එකේ ඇති WhatsApp group එකේ නැත්නම් අපිට පුළුවන් දේශපාලන විද්‍යා පවුර YouTube channel එකට ගිහිල්ලා නරඹන්න හැකියාවක් තියෙනවා. කොහොමද අපි ඔන්න ඔය පහේ 1 සහ 2 පිළිවෙලට අපි කරා එදා වීඩියෝ එක හරහා. අද අපිට ඉතුරුලා තියෙනවා මේකෙම නැත්නම් පස්වෙනි කොටසේ මෙන්න මේ මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක් ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රම කියන කොටස් දෙකම සාකච්ඡා කරන්න. අද අපි පටන් ගන්නවා එහෙනම් ඒ කොටස අපි මුලින්ම කතා කරමු මිශ්‍ර ආණ්ඩු ක්‍රමය ගැන. ඒ නිසා කවුරුත් ටියුට් එකක් ළඟ ඇති ටියුට් එකක් දෙස අවධානය යොමු කරමින් අපි සාකච්ඡා කිරීමක් කරමු මිශ්‍ර ආණ්ඩු ක්‍රමය ගැන. මිශ්‍ර ආණ්ඩු ක්‍රමය කතා කරන්නට අනිවාර්යයෙන්ම ඔබ උගත යුතු දැනගත යුතු තවත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි කැබිනට් ආණ්ඩු ක්‍රමය සහ ජනාධිපති ආණ්ඩු ක්‍රමය. මොකද මිශ්‍ර ආණ්ඩු ක්‍රමය ගොඩනගන්නේ ජනාධිපති සහ කැබිනට් ආණ්ඩු ක්‍රම එක්කාසු වෙලා. වචනෙන් මම අදහසක් දෙනවනේ මිශ්‍ර කියලා. මිශ්‍රණයක් කියන්නේ ඔබ අපි දන්නවා එකතුවක්. මේ ආණ්ඩු ක්‍රමය හැදෙන්නේ තවත් ආණ්ඩු ක්‍රම දෙකක් එකට එකතු වෙලා ඒ ආණ්ඩු ක්‍රම දෙක වෙන්නේ මේ මුලින්ම තියෙන කැබිනට් සහ ජනාධිපති ආණ්ඩු ක්‍රම දෙක. එහෙනම් මිශ්‍ර ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරන්නේ කැබිනට් සහ ජනාධිපති ආණ්ඩු ක්‍රම දෙක එක්කාසු වෙලා. ඒක වෙන්නේ කොහොමද සහ ඒක නිර්මාණය කරන්නේ කොහොමද කියන කාරණා ටික එකතු කරන්නම්. ඊට කලින් මිශ්‍ර ආණ්ඩු ක්‍රමය තවත් නම් කීපකින් හඳුන්වනෝ. ඔබට මෙන්න මෙහෙම අහන්න පුළුවන් විභාගෙදී අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය කිව්වත් ඒකම තමයි. නැත්නම් දෙමුහුන් ආණ්ඩු ක්‍රමය කිව්වත් ඒකම තමයි. ඊට අමතරව ඔබට දෙන අලුත් පදයක් ටිකක් මුහුරු ඇති ගොලිස්ට් ආණ්ඩු ක්‍රමය කියන්නේත් ඒකටම තමයි. ඒ අනුව මිශ්‍ර ආණ්ඩු ක්‍රමය හඳුන්වන්න පුළුවන් අර්ධ ජනාධිපති දෙමුහුන් ආණ්ඩු ක්‍රමය සහ ගොලිස්ට් ආණ්ඩු ක්‍රමය කියන නම් වලින්. ඒ නම් ටික ගැන අවබෝධයක් එයි මේ හැඳින්වීම කරගෙන ගියාට පස්සේ අපි දැන් යනවා මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක් කියන්නේ මොකක්ද කියන එක හඳුන්වන්න. කලින් කිව්ව විදිහට මිශ්‍ර ආණ්ඩු ක්‍රමය හැදෙන්නේ අර්ධ එකතු වෙලා. ඒ දෙක වෙන්නේ එකක් කැබිනට් ආණ්ඩු ක්‍රමයක්, දෙවැන්න වෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. මෙන්න මේ ආණ්ඩු ක්‍රම දෙක එකට එකතු වෙලා තමයි මිශ්‍ර ආණ්ඩු ක්‍රමය කියන ආණ්ඩු ආදර්ශය නැත්නම් ආකෘතිය නිර්මාණය වෙන්නේ. එහෙම ආණ්ඩු ආකෘතිය නිර්මාණය කරන්නේ මුලින්ම අපි හොඳින්ම අහලා පුරුදු ප්‍රංශයේ 1958 නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදෙනවා, ආණ්ඩු ක්‍රමයක් හැදෙනවා. අපි නම් කරන්නේ ඒක පස්වෙනි සමූහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා. ප්‍රංශයේ 1958 පස්වන සමූහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. ඒ හදන්නේ චාල්ස් ඩිගෝල් කියන සෙනවියා. ප්‍රංශයේ දේශපාලනික වශයෙන් අස්ථාවර වෙගෙන එද්දී ප්‍රංශයේ 1958ට කලින් සිවිල් යුද්ධ ගණනාවකට මුහුණ දෙනවා. ඒ කාලෙ වෙනකොට ප්‍රංශයේ හමුදාව භාරව හිටි සෙනවියා තමයි චාල්ස් ඩිගෝල් කියලා කියන්නේ. එවකට තිබුණේ ප්‍රංශය ඇතුළේ කැබිනට් ආණ්ඩු ක්‍රමයක්. හැබැයි දිගින් දිගටම කැබිනට් ආණ්ඩු ක්‍රමය අසාර්ථක වුණා. ප්‍රංශයේ දේශපාලනික සහ ආර්ථික වශයෙන් ගොඩාක් ආපස්සට ගමන් කරා. මේ සම්බන්ධව ප්‍රංශය ඇතුළේ ජනමතයක් හැදුනා මේ පවතින ආණ්ඩු ක්‍රමය සහ මේ පාලනය ඉවත් කළ යුතුයි කියලා. ඒ අනුව එළඹෙන මැතිවරණකදී චාල්ස් ඩිගෝල්ට ඉල්ලීමක් කරන ජනතාව ඉදිරිපත් වෙන ඡන්දයට ඔහුක පොරොන්දුවක් මත මැතිවරණ ක්‍රියාවලට ඉදිරිපත් වෙනවා. ඒ පොරොන්දුව තමයි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්න අවශ්‍ය කරන බලය යාට දෙන්න. ඒ අනුව චාල්ස් ඩිගෝල්ට දැවන්ත බලයක් හම්බ වෙනවා. ඒ බලය එක්ක යා 1958 පස්වෙනි සමූහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදනවා. මේකෙදි මෙයා මූලිකව ආණ්ඩු ක්‍රම දෙකක් ආදර්ශ කරගන්නෝ මේ නව ආණ්ඩු ක්‍රමය සකස් කරන්න යන්නේ. ඒ ආණ්ඩු ක්‍රම දෙක තමයි කැබිනට් ආණ්ඩු ක්‍රමය හඳුන්වා දීපු බ්‍රිතාන්‍යයත් ජනාධිපති ආණ්ඩු ක්‍රමය හඳුන්වා දීපු ඇමරිකාවත්.
බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ආදර්ශ කරගෙන චාල්ස් ඩිගෝල් නිර්මාණය කරනවා මේ කියන මිශ්‍ර ආණ්ඩුක්‍රමය. එනු මෙයා කැබිනට් ආණ්ඩුක්‍රමයක් ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියන ආණ්ඩුක්‍රම වර්ග දෙක ඒකේ ලක්ෂණ එකතු කරලා තමයි මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමය ප්‍රංශය තුළ නිර්මාණය කරන්නේ. එහෙම මිශ්‍ර කරන්න ප්‍රධාන කාරණා වෙච්ච හේතුවක් තිබ්බා. ඒ තමයි ඔබ දන්නවා කැබිනට් ආණ්ඩුක්‍රමේ ප්‍රධාන වාසියක් තියෙනවා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදී භාවය. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී භාවය ඔබ දන්නවා ජනාධිපති ආණ්ඩුක්‍රමයක ලබා ගන්න බෑ. ජනාධිපති ආණ්ඩුක්‍රමේ ප්‍රධාන වාසියක් තියෙනවා. ඒ තමයි කාර්යක්ෂමතාවය. හැබැයි ඔබ දන්නවා ඒ කාර්යක්ෂමතාවය කැබිනට් එක ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ආණ්ඩුක්‍රම දෙකේ ප්‍රධාන වාසීන් වෙත ප්‍රජාතන්ත්‍රවාදයත් කාර්යක්ෂමතාවයත් එකවට ලබා ගන්න මේ ආණ්ඩුක්‍රම වලට හැකියාවක් නැහැ. හැබැයි චාල්ස් ඩිගෝල් කල්පනා කරනවා මිශ්‍ර ආණ්ඩුක්‍රමය හරහා කැබිනට් එකේ ප්‍රධාන වාසිය වෙන ප්‍රජාතන්ත්‍රවාදී භාවයත් ජනාධිපතිකමේ ප්‍රධාන වාසිය වෙන කාර්යක්ෂමතාවයත් දෙකම එක විට ලබා ගන්න. ඒ අරමුණ මත තමයි මෙයා නිර්මාණය කරන්නේ මිශ්‍ර ආණ්ඩුක්‍රමය. සාපි නමක් දෙනවා මිශ්‍ර ආණ්ඩුක්‍රමය කියන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමේ ලක්ෂණත් ජනාධිපති ආණ්ඩුක්‍රමේ ලක්ෂණත් එක්කාසු කරගත්ත ආණ්ඩුක්‍රමයක්. මේකට මූලාදර්ශය නැත්නම් මේක නිර්මාණය කරන්නේ ප්‍රංශය ඇතුලේ චාල්ස් ඩිගෝල් විසින්. ඒ ඩිගෝල්ට කරන ගෞරවයක් විදියට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වනවා ගොලිස්ට් පන්නේ ආණ්ඩුක්‍රමයක් කියලා. ඒක තමයි ගොලිස් කියන වචනයෙන් හේතු උනේ චාල්ස් ඩිගෝල් නිර්මාණය කරපු නිසා. දෙමුහුන් කියන්නේ විධායකයන් දෙකක් මිශ්‍ර වෙලා නිසා අර්ධ ජනාධිපති කියන්නේ මේකේ අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමයක මුහුණුවරක් තියෙන අනිත් අර්ධය තියෙන්නේ කැබිනට් ආණ්ඩුක්‍රම මුහුණුවර. ඒ අනුව කැබිනට් හා ජනාධිපති ආණ්ඩුක්‍රම දෙක එකතු වෙන නිසා මේකේ කැබිනට් ක්‍රමයක් නැත්නම් අපි කියන අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලයක් වගේම මේක ඉන්නවා ජනාධිපතිවරයෙක්. ඒ අනුව පැහැදිලිව විධායකයන් දෙකක් එකට මුහු වෙලා තියෙනවා. ඒ අගමැතිවරයාත් අනිත් පැත්තෙන් ජනාධිපතිවරයාත්. ඒක නිසා මේ ආණ්ඩුක්‍රමයේ තුල විධායකයේ ප්‍රධාන වශයෙන් ස්වරූප දෙකකින් හඳුනා ගන්න. ප්‍රංශය මේ ආණ්ඩුක්‍රම නිර්මාණය කරාට පස්සේ බොහෝ රටවල් විසින් මේ ආණ්ඩුක්‍රම පිළිගන්න මූලිකව මූලාදර්ශ කරගන්න පෙළඹුණා. ඒකෙන් එක රටක් තමයි වර්තමාන අපේ රට. යන 1978 හදපු දෙවන ජනරාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාව මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් වෙතට අරගෙන ගියා. එහෙනම් ලංකාවේ වර්තමානයේ පවතින මිශ්‍ර ආණ්ඩුක්‍රමයක්. ඒ ලංකාවේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයකුත් පැහැදිලිව ජනාධිපතිවරයා කියන මේ දෙන්නම එකතු වෙලා තියෙන නිසා අපි කියන අපේ රටේ තියෙන මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් කියලා. එහෙනම් කාරණේ පැහැදිලි මිශ්‍ර ආණ්ඩුක්‍රමය හඳුන්වන්නේ ඔය ආකාරයෙන්. ඔළුවේ තියාගන්න සරල කාරණා ටිකයි මිශ්‍ර ආණ්ඩුක්‍රමය හඳුන්වන්න තවත් නම් කීපයක් තියෙනවා. අර්ධ ජනාධිපති, දෙමුහුන් සහ ගොලිස්ට්. මේ තුනම පාවිච්චි කරන්නේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයමයි. මිශ්‍ර ආණ්ඩුක්‍රමයක මිශ්‍රණය වෙනවා දෙකක්. ආණ්ඩුක්‍රමය තමයි කැබිනට් සහ ජනාධිපති ආණ්ඩුක්‍රම දෙක. එනවා කැබිනට් එක නිර්මාණය කරන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයකුත් ජනාධිපති ක්‍රමයෙන් නිර්මාණය කරන ජනාධිපතිවරයා කියන මේ විධායකයන් දෙකම මේ ආණ්ඩුක්‍රමයේදී එකතු වීමක් සිද්ධ වෙනවා. මේ ආණ්ඩුක්‍රම මුලින්ම නිර්මාණය කරන්නේ ප්‍රංශය 1958 හදපු පස්වෙනි සමූහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක නිර්මාණය කරන්න මූලිකව පෙළඹුණු කෙනා තමයි චාල්ස් ඩිගෝල්. ඩිගෝල්ට කරන ගෞරවයක් විදියට අපි මේකට නමක් දෙනවා ගොලිස්ට් ආණ්ඩුක්‍රමය කියලා. එහෙනම් වර්තමාන ලංකාවේ විශේෂයෙන් වර්තමාන දැනට ක්‍රියාත්මක වෙන්නේ මේ කියන ගොලිස්ට් නැත්නම් අර්ධ ජනාධිපති නැත්නම් දෙමුහු මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයම තමයි. අපිට අමාරු නෑ කියන්නේ මේ ආණ්ඩුක්‍රමය තේරුම් ගන්න පුළුවන් ඉතා පහසුවෙන්. මොකද අපේ රටේ වර්තමානයේ පවතින ආණ්ඩුක්‍රමයක් නිසාම. හරි අපි යනවා එහෙනම් මිශ්‍ර ආණ්ඩුක්‍රමය හැඳින්වීමෙන් පස්සේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයක තියෙනවා ආණ්ඩුක්‍රම වගේම මූලික ලක්ෂණ කීපයක්. අපි දැන් යන්නේ ලක්ෂණ ටික සාකච්ඡා කිරීම සඳහා හොඳට බලා ගන්න. ලක්ෂණ ටිකත් ඔබට කටපාඩම් කරන්න වෙනවා. හරි මේ තමයි මිශ්‍ර ආණ්ඩුක්‍රමයේ තියෙන ලක්ෂණ ටික. ලක්ෂණ කීපයක් හයක් තියෙනවා දීලා. ලක්ෂණ හය පාඩම් කරගමු මුලින්ම. ඊට පස්සේ එකින් එක අපි යම් මිශ්‍ර කිරීමක් කරමු. මේක ඊටාම සරල කාරණා කීපයක් තියෙනවා. එක විධායක කොටස් දෙකකින් සමන්විතයිලු. දෙක විධායකයන් කොටසක් විතරක් ව්‍යවස්ථා දෙකට වගකීම සිද්ධ කරනවලු. ව්‍යවස්ථාදායකේ ජනාධිපතිවරට විසිරුවා හරින්න පුළුවන්ලු. ආරක්ෂණ පාලනයක් පැවතීම, බලතල මැදගත වීම සහ ප්‍රජාතාන්ත්‍රික ජීවගුණයෙන් දුර්වල වීම කියන කාරණා ලක්ෂණ 6 මිශ්‍ර ආණ්ඩුක්‍රමයට අදාළයි. අපි එකින් එක අරගෙන යම් විමසීමක් කරමු. මේක තවදුරටත් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා.
විධායකයේ පැහැදිලි කොටස් දෙකකට බෙදෙනවලු. ඔබ දන්නෝ එකක් මේකේ ආණ්ඩුක්‍රම දෙකක් එකතු වෙන නිසා එක පැත්තකින් ජනාධිපතිවරයෙකුත් අනිත් පැත්තෙන් මේකේ ඉන්නවා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක. යනු විධායක කොටස් දෙක වෙන්නේ මේ කියන ජනාධිපතිවරයාත් මේ කියන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක්. හැබැයි ඔබ දන්නවා කැබිනට් එකකත් විධායක කොටස් දෙකක් තියෙනවා. ඒ සත්‍ය සහ නාමික වශයෙන්. හැබැයි මිශ්‍රාණ්ඩුක්‍රමයේ කිසි විටක ජනාධිපතිවරයා සත්‍ය විධායකයවත් අගමැති නාම විධායක කියලා එහෙම නම් වලින් හඳුන්වන්න යන්නේ නැහැ. මොකද මේකේ පැහැදිලිව විධායක බලය බෙදලා යනවා. ජනාධිපතිලා යම් විධායක බලයක් තියෙනවා. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට යම් කිසි විධායක බලයක් තියෙන නිසා මේ දෙක නාමික සත්‍ය වශයෙන් අපිට විස්තර කරන්න විග්‍රහ කරන්න හෝ කොටස් වලට එහෙම බෙදීමේ හැකියාවක් නැහැ. සොළුවේ තියාගන්න පැහැදිලිව විධායක කොටස් දෙක වෙන්නේ ජනාධිපතිවරයා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයත්. ඒකේ වැදගත්ම කාරණය තමයි විධායක දෙක තේරීපත් වෙන්නේ වෙනස් ක්‍රම දෙකකට. ජනාධිපති ක්‍රමයක ජනාධිපති පත්වන්නේ වෙනම මැතිවරණයක ඉන්නේ. අපි නම් කරන එක ජනාධිපති වරණය කියලා. ඒ අනුව ඇමරිකාව නම් පත් වුණ එක ඡන්ද විද්‍යාලයකින් මෙයටද ජනාධිපති ඍජුව ජනතා ඡන්දයෙන් තේරීපත් වීම අවස්ථාවක් තියෙනවා. දැන් අපේ රටේ උදාහරණයක් ගත්තොත් වර්තමාන අපේ රටේ විධායක කොටස් දෙකක් තියෙන එක පැහැදිලි. ජනාධිපති සහ අගමැති අතර කැබිනට් මණ්ඩලය කියන අංශ දෙකක් තියෙනවා. මේ ජනාධිපති පත් වෙන්නේ වසර අවුරුදු 5කටනේ. අවුරුදු 5කට ජනතාව ඍජුව ඡන්දයක් ප්‍රකාශ කරලා ජනාධිපතිවරයා තෝරාපත් කර ගන්නවා. ඊට පස්සේ අගමැති අතර කැබිනට් මණ්ඩලය ඒ ඡන්දයෙන් පත් වෙන්නේ නැහැ. අගමැති කැබිනට් මණ්ඩලයේ තේරීපත් වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින්. මේ පහුගිය මහා මැතිවරණය කියන්නේ ඒක තමයි. පාර්ලිමේන්තු මැතිවරණය ඇතුලේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසයෙන් දිනාගත්ත නැත්නම් බහුතර ආසන සංඛ්‍යාවක් හිමි කරගත්ත පක්ෂයට හැකියාව තියෙනවා අගමැතිවරයා ඒ පක්ෂ තුලින් තෝරගන්න. ඊට පස්සේ කැබිනට් මණ්ඩලය තෝරා ගැනීම හැකියාවකුත් තියෙනවා. දැන් ප්‍රංශයේ සහ අපේ රටේ දෙකේම අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තෝරාපත් කරගන්නව පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත. හැබැයි ප්‍රංශයේ විශේෂ කාරණේ තමයි ප්‍රංශය තුල අගමැතිවරයා පාර්ලිමේන්තුව තුලින්ම තෝරා ගන්න ඕන කියලා එකක් නැහැ. ඉන් පිටත වෙන්නත් පුළුවන්. හැබැයි අපේ රටේ නම් පාර්ලිමේන්තුව ඇතුලෙන් තමයි අනිවාර්යයෙන්ම තෝරාපත් කරගත යුතු වන්නේ. කොහොමුණත් පැහැදිලි කාරණේ තමයි මේ ජනාධිපතිවරයා සහ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය කියන අංශ දෙක තේරීපත් වන්නේ වෙන වෙනම පත්වන මැතිවරණ ක්‍රම දෙකක් කරහා. මේවායේ සම්බන්ධතාවය ටිකක් දුරස්ත මට්ටමින් පිළිතුරු. මොකද තේරීපත් වන ක්‍රමය වෙනස් ක්‍රම දෙකක් විදියට යන නිසා. එහෙනම් පළවෙනි ලක්ෂණින් කියන්නේ විධායක කොටස් දෙක වෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය කියලා. එහෙනම් ඕක තමයි විධායකයේ තියෙන ප්‍රධාන කොටස් දෙක බවට පත් වෙන්නේ. හරි. ඒක ලක්ෂණයනේ. දෙවන ලක්ෂණයෙන් කියනෝ විධායකයන් කොටසයිලු ව්‍යවස්ථාදායකයන්ට වග කියන්නේ. වගකීම කියන එකට අපි උත්තරයක් දුන්නොත් මම කලින් කියලා ඇති වගකීමක් කියලා කියන්නේ යම් ක්‍රියාවක් සම්බන්ධව තියෙන උත්තර දීමට තියෙන බැඳීම. එතන තියෙන යම් කිසි මූලිකව බැඳීමක්. ඒ බැඳීම තුළ තියෙන උත්තර දීමක් සහ විශ්වාසයක්. ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ ජනතාව ඍජුව ඡන්දෙන්නේ. ජනාධිපතිවරයා එක්ක බැඳීම තියෙන ජනතාවට. ජනතාව එයා විශ්වාස කළා තමයි ජනාධිපති වශයෙන් තෝරාපත් කරගත්තේ. ජනාධිපතිට සිද්ධ වෙනවා ජනතාවගේ විශ්වාසය පළඳු නොවන ආකාරයට එයාව පත් කරගන්න මූලික වෙච්ච හේතු කරුණු ප්‍රතිපත්ති ටික ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ජනාධිපති වග කියන්නේ තමන්ව ඡන්දෙන් තෝරපු ජනතාවට පමණයි. එයා වෙනත් කිසිම ආයතනයකට වග කියන්න ඕන කියලා එකක් එහෙම එකක් නෙයි. හැබැයි මෙතන කාරණේ කියවෙන්නේ ව්‍යවස්ථාදායකට වග කියන්න ඕනලු. එහෙනම් ජනාධිපති මෙතෙන් වග කියන්නේ නැහනේ. ජනාධිපති වග කියන්නේ කාටද? ජනතාවටයි. එහෙනම් ව්‍යවස්ථාදායකට වග කියන්න ඕන. ව්‍යවස්ථාදායක නැත්තම් පාර්ලිමේන්තුව තුලින් තේරීපත් වුණු මෙන්න මේ කණ්ඩායම. අගමැති අතුරු කැබිනට් මණ්ඩලය. ඔවුන් තෝරාපත් කරගන්නේ පාර්ලිමේන්තුවේවත් ව්‍යවස්ථාදායකයේ තුලින්නේ. ඒ නිසා ඔවුන්ගේ බැඳීම තියෙන්නේ පාර්ලිමේන්තුවේවත් ව්‍යවස්ථාදායකයේ සමගයි. ඒක නිසා වුණ අනිවාර්යයෙන්ම තමන්ගේ ක්‍රියාවන් සහ කාර්යභාරයන් පිළිබඳව උත්තර දෙන්න ඕන පාර්ලිමේන්තුවට නැත්තම් මේ කියන ව්‍යවස්ථාදායකයට. එසේ නොවුනහොත්
පාර්ලිමේන්තුවට නැත්තම් ව්‍යවස්ථාදායකයට පුළුවන් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය දූරයෙන් පහ කරන්න. විශ්වාස භංගයක් ගෙනල්ලා නැත්නම් වාර්ෂික අයවැය පරාජයටපත් කරලා නැත්නම් පාර්ලිමේන්තුවේ දීපත් කරන මංගල ප්‍රතිපත්ති ප්‍රකාශන එහෙමත් රාජාසන කතා පරාජයටපත් කරලා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය කියන කාණ්ඩය අයින් කිරීමේ හැකියාවක් මූලිකව තියෙනවා. ඒක නිසා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය කියන විධායක කොටස තමයි මෙතනදී ව්‍යවස්ථාදායකයට වග කියන්නේ. ඒකයි මේ දෙවෙනි ලක්ෂණින් මූලිකව අපිට විස්තර කරලා විග්‍රහ කරලා දීලා තියෙන්නේ. හරි. අපිට තුන්වෙනි කොටසට තුනෙන් කියනවා ව්‍යවස්ථාදායකයේ ජනාධිපතිවරයා විසින් විසිරුවා හැරීමක් කරනවලු. ජනාධිපතිට ව්‍යවස්ථාදායකත් එක්ක ළඟ බැඳීමක් තිබ්බේ නැහනේ. ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ පාර්ලිමේන්තුවනේ. පාර්ලිමේන්තුව සමග බැඳීම තිබ්බේ කාටද? අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. හැබැයි මෙතනදී තුන්වෙනි කාරණයෙන් හරි පැහැදිලි කරුණක් මතු කරනවා ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුවේ හෙවත් ව්‍යවස්ථාදායකය මොකක් කරන්නද? විසිරුවා හැරීමක් කරන්න. ඒක යම්කිසි පැහැදිලි ව්‍යංග අදහසක් දෙනවා. ඒ තමයි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවත් එක්ක බැඳීමක් නැතත් පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් ඒකේ බලපෑම එල්ල වෙන්නේ කාටද? අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. මොකද ඔවුන්ගේ දූරත් ඒකම අහිමි වෙනවා. මොකද ඔවුන් ඉන්නේ පාර්ලිමේන්තුව මතනේ. පාර්ලිමේන්තුව ආයු කාලය අඩු වුණා කියලා කියන්නේ අගමැති කැබිනට් මණ්ඩලයේ දූර ටිකක් තියෙන ආයු කාලය නැති වෙලා යනවා. ඒකින් ව්‍යංගෙන් කියවෙනවා ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හරහා අගමැති කැබිනට් මණ්ඩලයේ දූර කාලය නිල කාලය අවසන් කරන්න. එහෙනම් මෙතනදී පෙන්වනවා වඩා බලවත් කෙනා කවුද මේකෙදී? බලවත් විධායකයෙක් බවට පත් කරලා තියෙන්නේ ජනාධිපතිවරයා. අපේ රට තුලත් අපි සමාජ කතිකාවත තුල වැදගත්කමක් දෙන ජනාධිපතිරනේ. ඇත්ත. එහෙම සමාජ කතිකාවතක් හැදිලා තියෙන්නේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට වැඩි බලයක් මේ ආණ්ඩුක්‍රමේ හරහා නිර්මාණය වෙන නිසා. ඒ අනුව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවේ 20 වෙනි සංශෝධනයේ ප්‍රකාරව අවුරුදු 2කමාරක් ගත වුණාට පස්සේ ජනාධිපතිට හැකියාව තියෙනවා මේ කියන පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හරහා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ දූර කාලය අවසන් කරන්නත් ජනාධිපතිවරයාට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් ව්‍යවස්ථාදායකයේ විසිරවන්න බලය තියෙන්නේ ජනාධිපතිට. එහා ජනාධිපතිට හැකියාව ලැබෙනවා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩල නිල කාලයත් අවසන් කරන්න. ඒකෙන් ව්‍යංගව දෙන කරුණ තමයි අදහස තමයි ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට වඩා බලවත් කියන එක. පාලනය තුළ බොහෝ කාර්යයන් සිද්ධ වෙන්නේ ජනාධිපතිගේ නායකත්වයට යටතේ. විශේෂයෙන්ම ව්‍යවස්ථාව ඇතුළේ ජනාධිපතිවරයාව බලවත් කරලා තියෙන ආකාරයක් අපිට අපේ රට උදාහරණ කරගෙන දෙන්න පුළුවන්. අපේ රටේ 78 ආණ්ඩුක්‍රම කතා කරද්දී ඔබට ඒ සම්බන්ධ හොඳ අවබෝධයක් ඒ. කොහොමවත් මේකෙන් අපිට දෙන පණිවිඩයක් ජනාධිපති බලවත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට වඩා කියලා. ඒ තමයි තුන්වෙනි ලක්ෂණයෙන් මතු කරන සරල කාරණේ. අපි යමු හතරවෙනි ලක්ෂණයට. හතරෙන් කියනවා කාර්යක්ෂම පාලනයක් පැවතීම කියලා. පාලන මේකදී කාර්යක්ෂම වෙන හේතුවක් තියෙනවා. ඒ තමයි ජනාධිපති බලවත්නේ. කොහොමත් මිශ්‍රාණ්ඩුක්‍රමයක් ගොඩනගද්දී බලාපොරොත්තු වුණා අර ප්‍රජාතන්ත්‍රවාදී භාවය සහ කාර්යක්ෂම පාලනය ඇති කරගන්න. ජනාධිපති මේකේ බලවත් නිසා ජනාධිපතිවරයා කාර්යක්ෂම ධූරයක් කියලා නම් කිරීමක් කරනවා. ජනාධිපති කාර්යක්ෂමයි කියන පුළුවන් අපිට මෙන්න මේ පස්වෙනි කාරණයක් එක්ක. බලතල මැදගත වෙලා කියන කොප්පු කරොත් බලතල යාවට එකතු වෙලා නම් ඔහුට කාර්යක්ෂම පාලනය කියන යන්න පුළුවන්. ඇත්ත. පස්වෙනි කාරණේ විග්‍රහ කරනවා බලතල මැදගත වෙලා. කාවටද? ජනාධිපතිවරයා වටා. පැහැදිලිව ජනාධිපතිවරයාට මේ ආණ්ඩුක්‍රමය ඇතුලේ පුරුදු බලතල ප්‍රමාණයක් හම්බ වෙනවා. ලංකාව ආදර්ශ කරගත්තත් ප්‍රංශය අපිට ආදර්ශ කරගත්තත් මේ ආණ්ඩුක්‍රම දෙකේම කියවෙනවා මෙහෙම එකක්. ඒ තමයි රාජ්‍යයේ ආණ්ඩුවේ ඊළඟට විධායකයේ සහ සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා. රාජ්‍ය විතරක් නෙවෙයි පවතින ආණ්ඩුවේ නායකයා ජනාධිපති. කියන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට නායකත්ව දෙන්නේ කවුද? ජනාධිපතිවරයා. ඒ කට්ටිය රැස් කරන්නේ කවුද? ජනාධිපතිවරයා. ඒ කට්ටියක ප්‍රධානත්වයෙන් තීන්දුව ගන්නේ කවුද? ජනාධිපතිවරයා. මෙයාලා කැබිනට් මණ්ඩලයේ සමාජිකයින් හැබැයි ප්‍රධානියා ජනාධිපති. ඒ කියන්නේ ජනාධිපති වටා බලය මොකක්ද වෙලා තියෙන්නේ? මැදගත වෙලා. ජනාධිපති වටා බලය මැදගත වෙද්දී එයා බලවත් වෙනවා. එයාට හැකියාව ලැබෙනවා කාර්යක්ෂම පාලනයක් අරගෙන යන්න.
බැලුවලට පේනවා මේක ඇතුළේ විධායක කොටස් දෙකක් තියෙන නිසා අකාර්යක්ෂම වෙයි කියලා. හැබැයි කාර්යක්ෂම පාලනයක් අපිට මූලිකව දකින්නේ හැකියාවක් මෙතනදී ඉස්මතු වෙනවා. ඊළඟ කාරණේ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවගුණයෙන් දුර්වලයි. හැබැයි ආණ්ඩුක්‍රම නිර්මාණය කරද්දී අපේක්ෂාවක් තිබුණා කැබිනට් එකක තියෙන ප්‍රජාතන්ත්‍රවාදී භාවය ලබා ගැනීම. හැබැයි ප්‍රායෝගිකව ඒ කාරණේ සාර්ථක වෙන්නේ නැහැ. ඊට බලපාන ප්‍රධාන බාධකයක් තියෙනවා. ඒ තමයි ජනාධිපතිවරයාගේ මේ බලතල මධ්‍යගත වීමේ සාධකය. ජනාධිපති වටා බලය මධ්‍යගත වෙන නිසාම අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ පාලනය කිරීමේ හැකියාව මෙයාට පැවැරෙන ව්‍යවස්ථාවයි. අර අපි තුන්වෙනි කාරණයෙන් කිව්වේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හරහා අගමැති කැබිනට් මණ්ඩලය අයින් කරන්නත් ජනාධිපතිට බලය තියෙනවා. ඊට අමතරව කැබිනට් රැස්වීමකදී නායකත්වය ගන්න ජනාධිපතිවරයා. එයාගේ අනුමැතිය නැතුව මෙයාලට මුකුත් කරන්න හැකියාවක් නැහැ. ඒක සියලු කාරණා වලින් පේනවා ජනාධිපති වටා බලය මධ්‍යගත වෙද්දී මේකේ හානිය එල්ල වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී භාවයට. එහෙනම් ප්‍රජාතාන්ත්‍රික වශයෙන් මේක දුර්වල. අපිට තවත් ලක්ෂණයක් දෙන්න පුළුවන් මේකට මේ ආණ්ඩු ක්‍රමයේ ළමයි අස්ථාවර ස්වභාවයක් ගන්න. ඒකට සාධක කීපයක් තියෙනවා. මේ ටියුට් එකේ කාරණේ දාලා නැහැ. හැබැයි අපිට දෙන්න පුළුවන් මේකත් ලක්ෂණයක් විදියට. මේ ආණ්ඩු ක්‍රමයේ අස්ථාවර වෙන්න පුළුවන්. ඒක වෙන්නේ මෙන්න මෙහෙම කාරණේකුත් එක්ක. ඔබ දන්නවා අපේ රටේ ආණ්ඩුක මාස්ටර්ට උදාහරණයක් දෙකට දෙන්න පුළුවන්. ඒ උදාහරණ දෙන්න කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. ජනාධිපතිපත් වෙන්නේ වෙනම මැතිවරණයකින්. අපි ඒක දන්නවා. හිතන්නකෝ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයානේ. එයා තේරියපත් උනේ පොදු ජන පෙරමුණේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි යාගේ ප්‍රධාන පක්ෂ බවට පත් උනේ. පොහොට්ටුවේ අපි කවුරුත් දන්නවා. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයපත් වෙන්නේ වෙනම මැතිවරණයක් විදියටනේ. වෙනම සාදීන. දැන් වර්තමාන ගැටලුවක් නෑ. මොකද පාර්ලිමේන්තුව බලතල තුනෙන් දෙකක් හම්බුණා පොහොට්ටුවට ගන්න. හැබැයි ඔක මෙහෙම වෙන්නත් පුළුවන් නේ. පාර්ලිමේන්තුව ඇතුලේ වැඩි ඡන්ද සංඛ්‍යාවක් පොහොට්ටුවර නොගිහින් ඕක දුරකථනයට ආවනම් අපිට සමගි ජන බලවේගයට විපක්ෂය දැන් ඉන්න එයාලට බහුතර ආසන සංඛ්‍යාවක් ගියා නම් අගමැතිපත් වෙන්නේ කොහෙන්ද? දුරකථන කෙනෙක් විදියට. අපි සජිත් ප්‍රේමදාස කියලා අපි හිතමුකෝ. તો සජිත් ප්‍රේමදාස අගමැති වෙලා ගෝඨාභය ජනාධිපති වෙනවා. ତොර දෙක අතර තියෙන නොපැහැෙන ගතියක්. මොකක්ද නොපැහැෙන ගතිය? ජනාධිපති එක පක්ෂයකින් අගමැතිවරයා තවත් පක්ෂයකින්. ඔක සිද්ධ වුණා 2015 අවුරුද්දේ ඉඳලා 2019 මේ වර්තමාන මැතිවරණය දක්වාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හැබැයි අගමැති වුණේ රනිල් වික්‍රමසිංහ. දෙන්න පක්ෂ දෙකකනේ. නිදහස් පක්ෂයෙන් මෙයා UMP එකේ. ඒතර ඉතිහාසයේම වෙන්න පුළුවන්. අපි නමක් දාන මෙහෙම ක්‍රමයකට සහාය සිරීමක්. වචන තමයි සහාය සිරීමක්. ජනාධිපති එක පක්ෂයකනොත් අගමැති තවත් පක්ෂයකනොත් පත් වෙන්න පුළුවන්. දැන් ඒක නෑ. දැන් තියෙන්නේ පොට්ටේම තමයි පාර්ලිමේන්තු අගමැතිවරයා තින්නේ. මහින්ද රාජපක්ෂ. හැබැයි මං කියන්නේ එහෙම අවස්ථාවක් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. එහෙම නිර්මාණය වුණොත් පාලනය තුල අපි නම් කරන එක සහාය සිරීමක්. එහෙම සහාය සිරීමක් අතිශය අස්ථාරයි. අතිශය අසාර්ථකයි. ඊට හේතුවක් තියෙනවා. ඒ තමයි ජනාධිපතිට අවශ්‍යයි නීති ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ සහාය. නීති සම්පාදනයක් වෙන්න බෑ. ජනාධිපතිට නීති ක්‍රියාත්මක කිරීම විධායක බලයනේ තියෙන්නේ. ඒතර පාර්ලිමේන්තු සහාය දෙන්නේ කාටද? අගමැති අනිත් පක්ෂයට. අපි උදාහරණ ගන්න වෙච්ච දේ වුණා නම්. ඒතර අගමැති ඉන්නේ දුරකථනේ ජනාධිපති ඉන්නේ පොහොට්ටුවෙන්. පක්ෂ දෙකක්. පක්ෂ දෙක ප්‍රතිපත්තින් වෙනස් වෙනවා. පුද්ගල වෙනස් වෙනවා. කණ්ඩායම් වල හැඟීම් වෙනස් වෙනවා. ඒක නිසා දේශපාලනික වශයෙන් පවතින දෙකොල්ල අතර නොපැහැෙන ගතිය. ඒ නොපැහැෙන ගතිය ඇතුලේ ජනාධිපතිට අවශ්‍ය කරන නීති සම්පාදනයේට අගමැතිවරයා අවස්ථාවක් දෙන්නේ නැහැ. තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හරහා ජනාධිපති ගේන පනතට විරුද්ධව ඡන්ද දෙන්න පුළුවන්. ඒතර ජනාධිපතිට අවශ්‍ය කරන පනත් අනපන සම්මත කරලා දෙන්න පුළුවන්. ඒතර එහෙම අවස්ථාවක ආණ්ඩුව පවතින අතිශය අස්ථාවර මට්ටම. ඒ අස්ථාවර මට්ටම කොච්චරද කිව්වොත් අර ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන අවසානයේදී අගමැතිකම රනිල්ගෙන් ගලවලා දුන්නනේ මහින්ද රාජපක්ෂට. ඒකට වසමිච්ච තවත් කාරණා කතා අතර තියෙන්න පුළුවන්. හැබැයි අපිට පෙවුණු කාරණේ තමයි පැහැදිලිව මේ කියන අස්ථාවර ස්වરૂපය දකින්න පුළුවන් මේ කියන මිශ්‍ර ආණ්ඩුක්‍රමය ඇතුලේ. ඒ නිසා මේක ආණ්ඩුක්‍රමයක් විතර අපිට පිළිගන්න බෑ මේක සාධනීයයි කියලා. කැබිනට් ජනාධිපති ක්‍රම දෙකේ වාසි ගන්න මේ ආණ්ඩුක්‍රමය හැදුවත් ඇත්තට මේකෙන් එකතු කරපු අවාසි බොහොමයක් තියෙනවා. ප්‍රායෝගිකව අපිට උද්ගත වෙන ප්‍රශ්න ගොඩාරියක් තියෙනවා. ඒක නිසා මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමය තුල මූලික අවාසි කරුණු කාරණා ගණනාවක් කියනවා.
කාර්යක්ෂම පාලනයක් ඇති වුණාට මේක හරහා නිර්මාණය කරන අස්ථාවර අසාර්ථක ස්වරූපයන් බොහොමයක් තියෙනවා. මිශ්‍රාණුකමය බොහෝ විවේචනයන්ට තුඩු දීලා තියෙනවා. අපේ රටේ වර්තමාන මාතෘකාව වෙලා තියෙන්නේ මේ මිශ්‍රාණුකම එනුවට පැහැදිලි සුද්ධ ජනාධිපති ක්‍රමයක් හෝ සුද්ධ කැබිනට් ක්‍රමයක් නිර්මාණය කරගන්න ඕනේ කියන එක. කොහොමද? ඕක තමයි මිශ්‍රාණුකම සම්බන්ධව අපිට දෙන්න පුළුවන් මූලික හැඳින්වීම. ඊට අමතරව ලක්ෂණ ටික සහ අපි මේ කතා කරපු එකේ විස්තර කාරණා ටික. එහෙනම් අපි අවසන් කරනවා මිශ්‍රාණුකම ඔළුවේ තියාගන්න මෙන්න මේ ලක්ෂණ ටික මේකෙදි පැහැදිලිව අපිට ඉස්මතු කරන්න පුළුවන් කියන එක. අරාණ්ඩුකම දෙකත් එක්ක බලද්දි මිශ්‍රාණ්ඩුකමය අපිට කියන්න පුළුවන් තනි වචනෙන් කිව්වොත් අතිශය අසාර්ථක ආණ්ඩුකමයක් කියන එකත්. එහෙනම් අපි අවසන් කරේ මිශ්‍ර ආණ්ඩුකමය නැත්තම් පොලිස් ආණ්ඩුකමය නැත්තම් දෙමුහුන් අර්ධජනාධිපති ආණ්ඩුකම ගැන විස්තරයක් බහුවර්ණ කීපයකට තියෙනවා මේකේ. අපි ඒකත් සාකච්ඡා කරමු. මෙතනින් පස්සේ අපි ඒක මම ඉතුරු පාඩම් ටික කරගෙන යනවා. එහෙනම් ඔබ ගන්න මිශ්‍ර ආණ්ඩුකමය සම්බන්ධව අහන්න පුළුවන් MCQ කීපයක් තියෙනවා. අපි ඒකට ටියුට් එකක් ඔබට දීලා තියෙනවා. ඒ ටියුට් එක කරගෙන ප්‍රශ්න කීපයක් තියෙනවා සාකච්ඡා කරලා බලමු. මම කියපු කාරණා ටික ඇත්තද සහ ඒකදී උත්තර හොයන්නේ කොහොමද ප්‍රශ්න වලට කියලා. හරියට ගන්න බහුවර්ණ එක MCQ පේපර් එක. ඔබට දීලා තියෙන පේපරේ ප්‍රශ්න 4ක් තියෙනවා. මිශ්‍ර ආණ්ඩුකමය ආශ්‍රයෙන් අපි 4 කතා කරමු. මුලින්ම තියෙන්නේ 10 වෙනි ප්‍රශ්නේ. අදාළ ප්‍රකාශ කාණ්ඩේ හොයන්න තියෙන ළමයි බලමු. 10 අහන්නේ මිශ්‍ර ආණ්ඩුකමය සම්බන්ධයෙන් අදාළ වන්නේ ප්‍රකාශ ටිකක් තියෙනවා. A 1978 දී මෙරට බිහිවුණු ආණ්ඩුක්‍රමයේ හොඳම උදාහරණයක් ඇත්ත. ඒ ප්‍රකාශ නිවැරදි. මෙරට ආණ්ඩුක්‍රමය අපි කියවා මිශ්‍ර ආණ්ඩුක්‍රමයක්, ගොලිස්ට් ක්‍රමයක්. B නාමික විධායකයේ රාජ්‍ය නායකය වශයෙන් පිළිගන්න. පැහැදිලිව වැරදි. මම කිව්වා මේකේ කිසිම නාමික විධායකයක් හෝ සත්ත්ව විධායකයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ B වැරදි එහෙනම්. C බලමු මැතිවරණ ක්‍රම දෙකක් යොදා ගන්නව නිවැරදි. විශ්වාසභංගයෙන් ජනාධිපතිවරයා ඉවත් කළ නොහැකිය. ජනාධිපති අයින් කරන්න ඔබ දන්නෝ ගේන්න ඕන විශ්වාසභංගයක් නෙවෙයි දෝෂාභියෝගයක්. විශ්වාසභංග කියන්නේ කවුරු අයින් කරන්නද? අගමැති අයින් කරන්න. මෙතන තියෙන නොහැකි කියන නිසා හරි. විධායකගේ නායක වෙනම්පත් වෙන වෙනම මැතිවරණ ක්‍රමයකින් ඒ තමයි ජනාධිපති. එයාපත් වෙනම මැතිවරණකින් තමයි. එහෙනම් අයින් කරන්නේ 100ක් වැරදි. B අයින් කරාම උත්තරය වෙන්නේ 3 වෙනි එක. එහෙනම් 10 පිළිතුර වෙන්නේ 3 වෙනි එක. අපි යන 11 වෙනි ප්‍රශ්නට මිශ්‍ර ආණ්ඩුක්‍රමය සම්බන්ධ නිවැරදි වන්නේ කියලා අහන්නේ. A විධායක බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විධායකයන් දෙකක් පවතිනවා. පැහැදිලිව අපි ලක්ෂණ විදිහට දුන්නා විධායකයන් කොටස් දෙකකට බෙදෙනවා ජනාධිපති සහ අගමැති විදියට. ඒක හරියි. B ප්‍රකාශයෙන් කියනවා කැබිනට් මණ්ඩලය අගමැති හා ජනාධිපති එකම ඡන්දයෙන් පත් වෙනවා වැරදි. මේ කට්ටිය පත් වෙන වෙනම මැතිවරණ දෙකකින් ඒක නිසා ඒක B වර්ධිනවා. C බලමු කැබිනට් මණ්ඩලය හා අගමැතිට වඩා ජනාධිපති බලවත් ඇත්ත යාවට බලය මැදගත වෙනවා. D කැබිනට් මණ්ඩලය ඉස්සර ගියත් ජනාධිපති ඉවත් වෙන්නේ නැහැ ඇත්ත. මොකද කොටස් දෙකක් නිසා. ප්‍රංශාණුකමේ තමයි මේකට මූලාදර්ශය උනේ. එහෙනම් තමයි මේක ආදර්ශ කරගත්තේ. හරි. ඒකත් අයින් කරන්නේ B නිසාම උත්තර වෙනසක් වෙන්නේ නැහැ. ඒකෙත් 11 3ම තමයි. අපි යනවා 13 වෙනි ප්‍රශ්නෙට. මිශ්‍රාණුකමේ සම්බන්ධයෙන් අදාළ වන්නේ කියලා අහලා තියෙනවා. ජනාධිපතිවරයා වැස්සාදයකට වක්කීමට බැඳී නැත. වැස්සාර වක්කියන් ජනාධිපතිවරයා නෙවෙයි අපි කෝ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. ජනාධිපති සම්බන්ධයක් නැහැ වැස්සාදයකත් එක්ක. ඒ හරි. B මහ ජනතාව විසින් ජනාධිපතිවරයා පත් කරනවා. C ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා විධායක නායකයා වුවත් අගමැති ආණ්ඩුවේ නායකයලු. ඒක වෙන්න බෑ. අප ගුවා සියලු නායකත්වයන් ටික එක රාශිය වෙන ජනාධිපති වටා ආණ්ඩුවේ නායකයාත් එයා. ඒ කියන්නේ ඒක වැරදි. අපේ රටේ 30 එක වගන්තියෙන් තියෙනවා ආණ්ඩුවේ නායකයා ජනාධිපති කියන ඒවා. එතකොට ඒක වැරදි. D ජනාධිපතිවරයා දෝෂාභියෝගයක් ගේන ව්‍යවස්ථාදායකට හැකියාව තියෙන ඇත්ත. ත්‍රිත්ව විධායකයක් පැවතියත් බලවත් වෙන ජනාධිපතිය ඇත්ත. එහෙනම් අයින් කරන්න අපි එක C අයින් කරාම උත්තරේ වෙන්නේ වෙනසක් වෙනවා 4 වෙනි එක. ඊළඟට තියෙන 14 වෙනි ප්‍රශ්නේ විශ්‍රාණුකමෙන් නැවත අහනවා අර්ධජනාධිපති ක්‍රමය කියලාත් හඳුන්වනවා. ඇත්ත තවත් නමක්නේ. B රාජාණ්ඩු හා සමූහාණ්ඩු වෙනවා ජනාධිපති හා කැබිනට් ක්‍රමවල මිශ්‍රණයක්. C පාර්ලිමේන්තුවට උත්තර දීමට වැදී සිටින අගමැතිවරයෙකු ජනතාව ඍජුව ඡන්දයෙන් තොරන ජනාධිපතිවරයෙකුගෙන් සමන්විතය ඇත්ත. පාලනාධිකාරීත්වයේ ඒකමතිකභාවයක් ඇති කිරීම සඳහා මඟ පාදන ආණ්ඩුක්‍රමයක් පාලනය තුළ ඒකමතිකතාවයක් ඇති වෙනවලු නැහැ. අර අපි කිව්ව සහායසිරීමක් අවස්ථාවක පාලනය තුළ ඇති වෙන පුළුවන් අස්ථාවර භාවයක් ඒකට මඟ පාදන. ඒ කියන්නේ නම් D වැරදි. E මූලාදර්ශයේ 1958 ප්‍රංශ ආණ්ඩුක්‍රමය හරි. එහෙනම් අයින් කරන්නේ D ප්‍රකාශයේ පාලනය තුළ
එකමතිකතාවක් නෙවෙයි දෙපැත්තට ඇදීමක් අස්ථාර භාවයක් ඇති වෙන්නේ D අයින් කරාම ඒකේ අංකය වෙන්නේ 5. එහෙනම් ඔය විදිහට තමයි මිශ්‍රාණුකම සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්න ටික උත්තර ටික ඔය විදිහට එන්න ඕන නැවත නැවත බලා ගන්න. ඔහොමයි මිශ්‍රාණුකමේදී උත්තර හොයන්න තියෙන හරි සරල කාරණාවක් තියෙන කර්ණා ටික ඔළුවේ තියෙනවා නම් ලක්ෂණ ටික ඔළුවේ තියෙනවා නම් විස්තරය හැඳින්වීම ඔළුවේ තියෙනවා නම් ඔබට මේක සපයා ගන්න එක මහා අමාරු දෙයක් වඩපත් වෙන්නේ නැහැ. හරි අපි යනවා එහෙනම් මිශ්‍රාණුකම පස්සේ අපිට තවත් එකක් ඉතිරි. ඒ තමයි ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රම ගැන යම් විස්තරයක් කරන්න. හරි. අපි ඔන්න එහෙනම් මේ කොටස අවසානම කොටස මේ ප්‍රධාන ප්‍රශ්නේ අනු ප්‍රශ්නයක් 5-4 ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රම අපිට සාකච්ඡා කිරීමක් කරන්න තියෙන්නේ. ලේසි ටිකක් මේක අමාරු නෑ. මෙහෙම විස්තරයක් දෙන්නම්කෝ. මේ ආණ්ඩුක්‍රම හතරම අපි වර්ග කළේ විධායක බලයක් පදනම් කරගෙන. ආණ්ඩුවේ ඕනමාණ්ඩුක ආයතන 3යි. සදායක විධායකයේ සහ අධිකරණ විදියට විධායක බලය ඒක රාශී වෙන පුද්ගලයා හෝ කණ්ඩායම දිහා අපි බලලා විධායක බලය එකතු වෙන අගමැතිවරයෙක් නම් අපි කෝ කැබිනට් එකක් වෙනවා. ජනාධිපතිට නම් ජනාධිපති එක බෙදලා නම් ඒ දෙන්න අතර මිශ්‍ර එහෙම නොවන එකක් නම් අපිට දෙන්න පුළුවන් කෙටිය මේක පුද්ගල තන්ත්‍ර එකක් කියලා. ඒ කියන්නේ වචනෙන් ගත්තොත් ඒක පුද්ගලයට විධායක බලයේ සියල්ල ඒක රාශී වෙලා ඇතනම් අපි කියන එහෙම ක්‍රමයකට ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රමය කියලා. හැබැයි ඒක 100% පිළිගන්න පුළුවන් නිර්වචනයකුත් නෙවෙයි. මොකද හේතුව එහෙම විධායක බලය ඔක්කොම එක පුද්ගලයට ඒක රාශී වෙනවා කොහොම අපිට ඔලුවට එනවා ජනාධිපති ක්‍රමයකත් එහෙම නේද වෙන්නේ. තනි පුද්ගල ජනාධිපතිවරයෙක් වටා විධායක බලය එකතු වෙනවා. ତර එහෙමම නිර්වචනයක් අපිට දෙන්න බෑ. එහෙනම් ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රමය කියන්නේ මේ විධායක බලය ඔක්කොම එක්කෙනෙක් අත ඒක රාශී වෙනවා කියන එකම නොවේ. එතන පැහැදිලි කාරණේ තමයි මේ ආණ්ඩුක්‍රම තුළ ප්‍රජාතන්ත්‍රවාදී භාවය අඩු වැඩි තිබ්බත් මේවා ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ අඩංගු වෙච්ච ඒවා. අපි දන්නවා කැබිනට් එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී භාවය ඉහළින්ම තියෙන්නේ. හැබැයි කොතනකවත් කියුන්නේ ජනාධිපති ක්‍රමේ නෑ මිශ්‍ර ක්‍රමේ 100%ක් නෑ කියලා. ඒවා ජනතාවගේ ඡන්දෙන් තමයි විධායකයෙක්පත් වෙන්නේ. ඒ කියන්නේ ඒවා ප්‍රජාතන්ත්‍රවාදී භාවයන් තියෙනවා. හැබැයි මේ ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රමයක නැත්තේ ඒකමයි. මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී බව අපි නමක් දෙනවා. මේ ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රම නිර්ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒවයි ජනතාව නෙවෙයි පාලනයේ මූලාශ්‍රය වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක නම් පාලනයේ මූලාශ්‍රය පාලකයන් පාලනයේ බිහි කරන තැන ජනතාව වෙන්න බෑ. හැබැයි ඒක පුද්ගල තන්ත්‍ර ක්‍රමයක එහෙම ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් නෑ. මේක කෙලින්ම අපිට දෙන්න පුළුවන් නිර්ප්‍රජාතන්ත්‍රවාදී භාවයවත් ප්‍රජාතන්ත්‍රවාදී භාවය ශූන්‍ය අගයක තියෙන බිඳුවයි. යනු විධායක බලය එහෙම නිර්ප්‍රජාතන්ත්‍රවාදී එක පුද්ගලයෙක් අත ඒක රාශී වෙනවා නම් අන්නේ අපිට මත් දෙනවා ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රමය කියලා. එහෙනම් මේවට වඩා මේක වෙනස් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී එක බලද්දී. ප්‍රජාතන්ත්‍රවාදී කොහොමදවත් ශූන්‍ය මට්ටමක නම් තියෙන්නේ ඒක අපිට දෙන්න පුළුවන් ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රම විදියට. එහෙම විධායකයන් තියෙන ආණ්ඩු ලෝකේ තියෙනවද? ඔව්. ලෝකේ මුලින්ම ආණ්ඩුක්‍රම උපදින්නේ රාජාණ්ඩුක්‍රම විදියටනේ. අපි දකිනවා මුලින්ම ලෝකේ විධායක ආණ්ඩුක්‍රමයක් වශයෙන් බිහි වෙන්නේ පරම රාජාණ්ඩුක්‍රම. රාජාණ්ඩුක්‍රම එහෙමයි. රාජාණ්ඩුක්‍රමයක පාලකයාපත් වෙන ජනතාවගේ ඡන්දයෙන් නෙවෙයි රජු. නැත්නම් රැජින. ඒ කෙනාගේ බලය උපදින්නේ මහ ජනතාවගේ නෙවෙයි. එහෙනම් ඒවා නිර්ප්‍රජාතන්ත්‍රවාදී. ඒ අනුව රාජාණ්ඩු පාලන මූලිකව අයිති වෙන්නේ ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රම ගණයට. ඔබ අහලා තියෙනවා රාජාණ්ඩු පාලනය ඇතුළේ හිටලා තියෙනවා ඒකාධිපතිය. ජනතාවගේ නිදහස අයිතිවාසිකම් නැති කරපු, ජනතාව හූරගෙන කාපු, එහෙම පාලනකම ලෝකෙ තිබිලා තියෙනවා. එහෙම පාලකයන්ට විරුද්ධව ලෝකෙ තුල විවිධ විප්ලව, කැරලි කෝලාහල, මර්ධනය සිද්ධ වෙලා තියෙනවා. අපි හොඳ ආකාරවම දන්න රජුන්ගේ නාමවල කරවක් වෙනෝනේ. මූලිකව ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍ය මේ මෑත කාලේ. ඊට අමතරව බහලා තියෙන හොඳටම ලුයි පාලකයෝ ප්‍රංශයේ 14 ඉඳන් 17 දක්වා ආපු ලුයි පාලකයෝ. එහෙම ඒකාධිපති පාලකයෝ. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ ජේම්ස් රජු එහෙම ඒ පාලකයෝ සියලු දෙනාම
දැවන්ත ඒකාධිපතිකයෝ. එතකොට එහෙම රාජාණ්ඩු පාලන ක්‍රම වල විධායක බලය ඉපදුනේ මේ ජනතාවගේ කැමැත්තකින් හෝ ජනතාවගේ බලය පැවරීමක් මත නොවේ. ඒවා තුළ පාරම්පරිකව බලය හම්බ වෙච්ච, දැන් දේවත්වයෙන් බලය ආරූඪ වෙච්ච රජු කෙනෙක් විසින් ජනතාව පාලනය කරා. ජනතාවගේ බලය කාර්යභාරය මුදා හැරියා. එහෙම ක්‍රමයක් තුළ ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ඉන්න පුරවැසියෝ නෙවෙයි. එහෙම ක්‍රමයක තුළ මූලිකව ජීවත් වෙන්නේ යටත් වැසියන්. ඔවුන්ගේ අයිතිවාසිකම් නැහැ. හැබැයි ඔවුන්ට රජය වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් කළ යුතු වගකීම් කොටසක් විතරක් පැවරෙනවා. අයිතිවාසිකම් බලාපොරොත්තු නොවි එහෙම වගකීම් විතරක් ඉටු කරන අය අපි හඳුන්වන්නේ යටත් වැසියන් කියලා. එහෙම යටත් වැසියන් විසින් රාජාණ්ඩු පාලන ක්‍රම වලට සේවය කරා. එහෙම ආණ්ඩුක්‍රමයක් අපි නම් කරනවා ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රම. එහෙනම් රාජාණ්ඩුක්‍රම මූලිකවයි වෙන්නේ මේ ආණ්ඩුක්‍රම ගණයට. ඊට අමතරව මෑත කාලයේ බිහි වෙලා තියෙනවා බහලා තියෙනවා ෆැසිස්ට් ක්‍රම සහ හමුදා ක්‍රම. අපි කියන තවත් නමක් ඒකට මිලිටරි ආණ්ඩුක්‍රම. ෆැසිස්ට් ක්‍රමයන් සහ මිලිටරි ආණ්ඩුක්‍රම වල දකින්න පුළුවන් ඉන්න ඔය කියන ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රමයම තමයි. ලෝකෙට ෆැසිස්ට්වාදී ආණ්ඩුක්‍රම නිර්මාණය කරපු ප්‍රධාන දෙන්නෙක් ඉන්නවනේ. ඒ තමයි ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් සහ ඉතාලියේ බෙනටෝ මුසෝලිනි. මේ දෙන්නා අපි සලකන්නේ ෆැසිස්ට් පාලකයන් විදිහට. අමතරව පස්සේ කාලෙක 1970 දශකයේ වමන හිටියා උගන්ඩාවේ ඉඩි අමීන්, කාම්බෝජයේ පෝල් පොට්, ඉස්පාඤ්ඤ ජෙනරාල් ෆ්‍රැන්කෝ කියන මේ අය අපිට දෙන්න පුළුවන් ෆැසිස්ට් පාලකයන් විදිහට. එයාලා විසින් අරන් ගිය ෆැසිස්ට්වාදී මතවාදය තුල දකින්න හම්බ වුණේ ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක්. ඊට අමතරව මිලිටරි ආණ්ඩු ක්‍රම මෑත කාලීනව හමුදා කුමන්ත්‍රණ ඇති වෙලා ආණ්ඩු බිහි වෙනව ලෝකේ. විශේෂයෙන්ම හම්සා අලායි විසින් සම්බන්ධව ප්‍රකාශනයකුත් කියවුණා. විශේෂයෙන් එයා විසින් the left review කියන සංග්‍රහවට ලියන ලිපියකින් මේ බව සඳහන් කරලා තිබුණා. ඔබට රාජ්‍ය මාධ්‍ය දෙපාර්තමේන්තුවේ කොටස අහුවේ. කොහොමද එයා කියන විදිහට පාකිස්තානය හා බංග්ලාදේශ පාලනය ඇතුළු නිරන්තරයෙන්ම හමුදා ආණ්ඩු බිහි වෙලා තියෙනවා. ඊට අමතරව මෑත කාලයේදී තායිලන්තයේ මියන්මාරයේ සහ ඊට අමතරව මාලදීව වගේ රටවල් වලත් හමුදා පාලකයන් බිහි වෙලා තියෙනවා. එහෙම හමුදා පාලනයක් බිහි වෙන්නේ හමුදාවේ ඉන්න නායකයෙක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ඉන්න පාලකයෙක්ව තමන්ගේ අඩස්සියට අරගෙන ඔහුව මර්ධනය කළා හිර අඩස්සිය දමා ගන්න ගමන් රාජ්‍ය පාලනය හමුදාව යොදවා කරන ක්‍රමයක් අපි කියනවා. ඒක නම් මිලිටරි ක්‍රමයට අයිති. එහෙම ක්‍රම ලෝකෙ තිබ්බා. එහෙම පාලනයන් ලෝකෙ තිබ්බා. ඒ අපි නම් කරනවා ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රම කියනවා. ඊට අමතරව අදටත් රාජාණ්ඩුක්‍රම නැති වෙලා නැහැ. මං එදා රාජාණ්ඩුක්‍රම තියෙනකොට අදත් තියෙනවා. විශේෂයෙන්ම සෞදි අරාබිය, කුවේට්, ඔමාන, ජෝර්දාන් වගේ මැද පෙරදිග රටවල් තාමත් ප්‍රජාතාන්ත්‍රීකරණය වෙලා නැහැ. ඒ වගේ තියෙන්නේ රාජාණ්ඩුක්‍රම. ඒ අනුව ඔන්න ඔය කියන පාලන ක්‍රම අපිට නම් කරන්න පුළුවන් ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රම විදියට. එහෙනම් ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රමයක් කියන්නේ නිර්ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් අත විධායක බලය ඒකරාශී වන ආණ්ඩුක්‍රමයකට. එහෙම ක්‍රමකට උදාහරණ තමයි අපි අර දුන්නේ. පැරණි රාජාණ්ඩුක්‍රම මූලාශ්‍ර කරගෙන ඊට අමතරව ෆැසිස්ට් සහ මිලිටරි ක්‍රමත් අපිට දෙන්න පුළුවන් උදාහරණ විදියට මේ සියල්ලක්ම අයිති වෙන්නේ ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රම ගණයට. මේක ක්‍රමයක ලක්ෂණ කීපකුත් පොතේ දීලා තියෙනවා. මේ ලක්ෂණ ටිකක් පොඩ්ඩක් බලාගෙනම මේ සම්බන්ධව වැඩි අවධානයක් අවබෝධයක් ලබා ගන්න. හරි. මේ දීලා තියෙන ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රමයක තියෙන මූලික ලක්ෂණ කීපයක්. ලක්ෂණ හරියටම තියෙනවා 6ක්. සියලු බලතල පාලකයාට ඒකරාශී වීම, පාලකයා ඒකාධිපති වීම, ප්‍රජාතන්ත්‍රවාදී බිඳවැටීම, ආකර්ෂණ නායකත්වය, ජාත්‍යන්තර සම්බන්ධතා බිඳවැටීම සහගේම බලපෑමේ කණ්ඩායම් හා මහජන මතය වගේ දේවල් වැදගත් නොවීම කියන ලක්ෂණ අපිට දෙන්න පුළුවන් ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රමයක විදියට. ඔබට මේ ලක්ෂණ ටික අනිවාර්යයෙන් කටපාඩම් කරන්න කියන නීතියක් නැහැ. හැබැයි ඔබට පුළුවන් මෙහෙම දෙයක් කරගන්න. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක ලක්ෂණ ඔබ දන්නවා. සය ඔබට ඉස්සරහට පාඩම් කරනවාක් සම්බන්ධව අහු වෙනවා. ඒ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක ලක්ෂණ ටික ඔබට අනිත් පැත්ත ගහ ගන්න පුළුවන් නම් ඒක ප්‍රතිවිරුද්ධ කර ගන්න පුළුවන් නම් ඒ ටික දාන්න පුළුවන් ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රමයක් විදියට. මොකද ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රමයක ප්‍රජාතන්ත්‍රවාදයේ ශූන්‍යයි. ඒ කියන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක විරුද්ධාර්ථය මේකට දුන්නා නම් මේ ලක්ෂණ ටික හදා ගන්න පුළුවන්. කොහොමවත් ඔබට කැමති ආකාරයකින් ඒක ගොඩනගා ගන්න පුළුවන්. පිටිඋට් එක දීපු මේ ලක්ෂණ ටික ගැන පොඩි කෙටි හඳුන්වීමක් කරගෙන යන්න ඉක්මනින්ම. ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක සියලු බලතල පාලකයාට ඒකරාශී වීමක් වෙලාලු. මම ගන්න මේ සම්බන්ධව හොඳ පැහැදිලි කිරීමක් කරන්න. මෙන්න මෙයාව හිට්ලර් පාලනය කරේ ජර්මනිය අන්තර්ලෝක යුද්ධ කාලේ.
කියන්නේ පළමු දෙවන ලෝක යුද්ධය හා පළමු ලෝක යුද්ධය අතරතුර. හිට්ලර්ගේ පාලන දැන් ජර්මනිය ගත්තොත් අපි කියනවා නාසිවාදී ජර්මනිය කියලා. මොකද ෆැසිස්ට්වාදය ජර්මනිය අර්ථයෙන් හඳුන්වන්නේ නාසිවාදය, නට්සිවාදය කියලා. ඒක නිසා අපිට මේක දෙන්න පුළුවන් නාසිවාදී හිට්ලර් කියලා. කොහොමද නාසිවාදී හිට්ලර්ගේ පාලනය ඇතුලේ අර කියන පළවෙනි ලක්ෂණය තිබ්බා සියලු බලතල මෙයා වටා ඒකරාශී වුණා. විශේෂයෙන් අපි අදහස් කරන්නේ මෙතන සියලු බලතල කියලා රාජ්‍ය, විධායක, ආණ්ඩු, සේනාධි නායකත්වය, අධිකරණ බලය, ව්‍යවසාදායක බලය මෙන්න මේ කියන සියලුම බලතල පාලකයා වටා ඒකරාශී වෙනවා. ව්‍යවසාදායකය, විධායකය සහ අධිකරණ වශයෙන් බලතල බෙදීමක් වෙන්නේ නැහැ. මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙවෙයි. ඔබ දන්නවා අපි දන්නවා බලතල බෙදෙන්නේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක. හැබැයි මේක ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය ශූන්‍යයක තියෙන නිසා බලතල බෙදෙන්නේ නැහැ. ඒ සියලු බලයන්, ඒ කියන්නේ ව්‍යවස්ථාදායක නීති සම්පාදන බලය, විධායක නීති ක්‍රියාත්මක කිරීම, අධිකරණ නීති විනිශ්චය. මේ සියලු බලතල ටික ඒකරාශී වෙනවා තනි පුද්ගලයෙක් වටා. අපි කියමු හිට්ලර් කියලා. ඒතර නීති සම්පාදනය කරන්නේ හිට්ලර්. නීති ක්‍රියාත්මක කරන්නේ එයා. සහ අධිකරණ සම්බන්ධව කාරණා භාරය කාර්යභාරය පැවැරෙන්නේ එයාට. ඒ කියන්නේ මේ ක්‍රමය ඇතුලේ මූලිකව සියලු බලතල පාලනය සම්බන්ධව ඒකරාශී වෙන්නේ මෙයා වටා. එහෙම ඒකරාශී වෙනකොට මෙයා ඒකාධිපතියෙක් බවට පත් වීම අහන්නක් දෙයක් නෙවෙයි. දෙවෙනි ලක්ෂණයත් පළමු එකත් එක්ක බැඳෙනවා. තුන්වෙනිකින් කියනෝ ප්‍රජාතන්ත්‍රවාදී බිඳ වැටෙනවා. අපි කලින් කිව්ව විදිහට ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය මේකෙදි ශූන්‍යයි. මොකද ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක ලක්ෂණ ගණනාවක් තියෙනවනේ. ආණ්ඩුව මහජන ඡන්දයෙන් පත් වෙන්න ඕන, ඊට අමතරව නීති ආධිපත්‍ය, බලතල බෙදෙන්න ඕන, තරංකාරී පක්ෂ ක්‍රමයක්, පුරවැසි අයිතිවාසිකම් සහ නිදහස මෙන්න මේ ලක්ෂණ ටික දකින්න පුළුවන් වෙනවනේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක. හැබැයි මේ කියන පාලකයා ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්ච කෙනෙක්වත් නෙවෙයි. මොකද මෙයා බලයටපත් උනේ ඒකාධිපති ස්වරූපයෙන් ඉන්න පුළුවන්. ඊට අමතරව රාජාංග ක්‍රමයක නම් මේක පාරම්පරික ලැබිච්ච බලයක් වෙන්න පුළුවන්. හමුදා ක්‍රමයක නම් මේක කුමන්ත්‍රණයක් කරලා පැහැරගත් එකක් වෙන්න පුළුවන්. ඒ අනුව මෙහෙම ක්‍රමයක් ඇතුලේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයක දකින්න හම්බෙන මහජන ආණ්ඩුවක් වෙනුවට තියෙන්නේ පාලකයා විසින් ස්ව කැමැත්ත මත ගොඩනගාගත්ත පාලනයක්. නැත්නම් ආණ්ඩුවක්. ඒකේ බලතල බෙදිලා නැහැ. නීතිය නෙවෙයි ආධිපත්‍ය වෙන්නේ පාලකයාගේ ආන. පාලකයාගේ ආඥාව තමයි රටේ නීතිය වෙන්නේ. ඒ නිසා නීති ආධිපත්‍ය කියන එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. පුරවැසියට අයිතිවාසිකම් කියලා જાතියක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි රාජ්‍යයෙන් කළ යුතු යුතුයකම් වගකීම් ටිකක් පැවරෙනවා. ඒ කියන්නේ අයිතිවාසිකම් විරහිත යටත් වැසිය තමයි මේ කියන ක්‍රමයක් ඇතුළේ බිහි කරන්නේ. ඒකට පුරවැසියෙකුත් නැහැ. තරංකාරී පක්ෂ ක්‍රමය වෙනුවට තියෙන ඒක පක්ෂ ක්‍රමයක්. පාලකයාගේ පක්ෂවමනයි සෙසු පක්ෂ සපුරා තහනම් පවතින්න බෑ. පවතුනොත් එයා විනාශ කරන්න ඒක නායකත්වයන් බිඳවට්ටන්න පාලකයා ක්‍රියා කරනවා. නිසා ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයක දකින්න හම්බ වෙන කිසිදු ලක්ෂණයක් මේ ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක් ඇතුළේ දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙම දකින්න හම්බ වෙනවා නම් ඒක අපිට කියන්න බෑ මේ ආණ්ඩුව ආකෘති ගණයට අයිති වෙනවා කියන එකවත්. එහෙනම් ආණ්ඩු ක්‍රමය ඒක පුද්ගල තන්ත්‍ර ක්‍රමයක් නම් ප්‍රජාතාන්ත්‍රීය ක්‍රමයේ තියෙන්නේ ශූන්‍ය නැත්නම් ඒ ප්‍රජාතාන්ත්‍රීය විරහිත ක්‍රමයක් විදියට. ලක්ෂණය. ඊළඟට තමයි ආකර්ෂණීය නායකත්වය. මේ මේකාධිපති ක්‍රමයක නායකත්වය ටිකක් ආකර්ෂණීයයි. එයා ආකර්ෂණය වෙන්නේ යම් යම් ක්‍රම හොයා ගන්නවා. අපිට කියන්න බෑ ආකර්ෂණය කියලා කියන්නේ නායකයාගේ තියෙන හොඳ යහපත් ලක්ෂණයක් කියන එක. ආකර්ෂණය කියන්නේ යහපත් එකක් නෙවෙයි. පාලනයේ ජනතාව තබා ගන්න විසින් පාවිච්චි කරන අපේ උපක්‍රමයක්. දැන් හිට්ලර්ම ගත්තොත් හිට්ලර් කියලා කියන්නේ දක්ෂ පතිකයෙක්. එයා සම්බන්ධව කතා කරද්දී ඒ වෙනකොට සමකාලීන ලෝකේ එයා තරම් දක්ෂ ජනතාවක් හසුරවන ජනතාවට කතිකත්වයක් දෙන්න නායකයෙක් හිටියේ නැති තරම්. හැබැයි ඒ කතිකත්වය කියන එක සාධනීය දෙයක් නෙවෙයි. පාලකෙකු නම් කතිකත්වයේ ලක්ෂණයක් වෙන්න ඕන. හැබැයි ඒක කතිකත්වයේ සාධනීය වගේ අනිත් පැත්තට පාවිච්චි වෙන්නත් පුළුවන් නේ. හිට්ලර් තමයි කතිකත්වය හරහා ඉස්මතු කළේ ජාතිවාදයක්. යුදෙව්වන්නේ මරපියව කියලා කිව්වා. එතකොට තමන්ගේ රාජ්‍ය සුභසිද්ධියේ වෙනත් ජාතික පිරිසක් මරන්න කියන එක ඒක සාධනීය පාලකයෙක් යහපත් පාලකයෙක් ඇති ලක්ෂණයක් නෙවෙයි. ඒ නිසා මේ කියන ආකර්ෂණය කියන එක ළමයි පාලකයාගේ තියෙන යහපත් පැත්තක් කියලා හිතන්න එපා. ආකර්ෂණය මතු කරන්න එයා තමන්ගේ පාලන ජනතාව වෙත රඳවා තබා ගන්න පාවිච්චි කරන කිසි උපක්‍රමයක්. ජනතාවගේ මෝහනටපත් කරගන්න පුළුවන්. හිට්ලර් තමයි කතිකත්වයේ ඇතුළේ ජනතාව මෝහනටපත් කරා. එයාගේ කතිකත්වයේ ඇතුළේ ඒ කතිකත්වය ඉදිරිපිට කතා කරන වෙනත් කතිකත්වයක් ඔහු නිර්මාණය කරේ නැහැ. ජනතාවට දුන්නේ ජාතිවාදී වුණාට ජනතාව ඒ වෙලාවේ මේ මොහොතේ හිට්ලර්ගේ වාක්‍ය විශ්වාස කරනවා. කියන්නේ ජනතාව
මේ කතිකත්වය හරහා හිට්ලර් මෝහනටපත් කරා. එහෙම ක්‍රම මේ ඒකාධිපත්‍ය නිර්මාණය කර ගන්නවා. විශේෂයෙන් ඔබ දන්නවා අහලා තියෙනවා ලිබියාවේ ගඩාෆි පාලකයා. ගඩාෆි කියන ජනතාවට නොයෙකුත් සුබ සාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරපු කෙනෙක්. මේ ලෝකය ඇතුලේ යම් යම් සුබ සාධන ප්‍රතිපත්ති නිර්මාණය කරන්නේ එයා. විශ්වවිද්‍යාල ශිෂ්‍යුන්ට විශේෂයෙන්ම ශිෂ්‍යත්වර මුදලක් ඉස්ලාම් ලෝක ක්‍රියාත්මක කරා කියන්නේ මේ ගඩාෆි කියන පාලකයා. හැබැයි ගඩාෆි ඒකාධිපතියෙක්. ඊට අමතරව විවාහ වෙන අලුත බැඳපු ජෝඩුව වලට මුදලක් සහ නිවසක් වාහනයක් ආදී මේ බොහෝ සුබ සාධන දේවල් මේ ඒකාධිපතිය දුන්නා. ඒ ජනතාවට දෙන ආකර්ෂණීයභාවය. හැබැයි එයා පාලනය තුළ අරන් ගියේ ඒකාධිපති ස්වරූපය. ඒක නිසා ආකර්ෂණීය නායකත්වය කියලා කියන සුබවාදී දෙයක් කියලා හිතන්න එපා. එයා බලය පවත්වාගෙන යන පාවිච්චි කරන උපක්‍රමයක් මේකේ ආකර්ෂණීය නායකත්වය. ඒකත් ලක්ෂණයක් මෙහෙම ඒකාධිපති ක්‍රමයක් ඇතුළේ. ඊළඟට තමයි ජාත්‍යන්තර සම්බන්ධතාව බිඳ වැටෙනවා. ඒකාධිපති පාලනයක් එක්ක ජාත්‍යන්තර ගනුදෙනු කරන්න හරි අකමැති. විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බයයි. මොකද ඒකාධිපතියෙක්ගේ පාලනය තුළ තියෙන්නේ බලතල නොබෙදී මට්ටමකනේ. පාලකයා ඒකාධිපති නිසා පාලකයාගේ කැමැත්ත රටේ නීතිය වෙන්නේ. ඒ නිසා රටවල් මේ තවත් රටවල් මේකේ ඒකාධිපති රටවල් එක්ක සම්බන්ධතාව පවත්වන්න දැඩි අකමැත්තක්. මොකද ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක තමයි මේකේ විදේශ ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක මූලිකව පිළිගන්න න්‍යායක්. ප්‍රජාතාන්ත්‍රික නොවන රටවල් එක්ක විදේශ සම්බන්ධතාව මෙහෙවනවා කියන එක අවදානමක්. මොකද ඒකාධිපතියා වෙනස් වුණු ගමන් රටේ පවතින විදේශ ප්‍රතිපත්ති වෙනස් විය හැකියි. ඔබ මෑත කාලේ අහලා තියෙන හොඳ ඒකාධිපතිය කියන්නේ උතුරු කොරියාවේ කිම් ජොන් උන් ගැන. ඒ කිම් ජොන්ගේ පාලනය ඇතුලේ මෑත කාලේ ජාත්‍යන්තරයේ දැඩි මතවාදයක් කරගෙන ගියා මේ කිම් ජොන්ගේ පාලනය වහාම සීමා කළ යුතුයි කියලා. හැබැයි මෑත කාලේ කිම් ජොන් ලොකු දෙයක් රට වෙනුවෙන් කරා. රට වෙනුවෙන් කියන්නේ එයාගේ බලය වෙනුවෙන් වෙන්න පුළුවන්. එයා ඇමරිකාවත් එක්ක ලොකු මිත්‍රත්වයක් හදා ගන්නවා. එයා විශේෂයෙන්ම දකුණු කොරියාවට යුද්ධ ප්‍රකාශ කරන ගමන් ඇමරිකාවට එහෙම මතවාදයක් හදන ගමන් රුසියාවට එහෙම බලපෑමක් පෙන්වන ගමන් ඇමරිකාවගේ හිතවත් වුණා. මොකද එයා දන්නවා ලෝක බලවතා වෙන්නේ ඇමරිකාව අදට. ලෝකේ බලවතුන් දැන් ගොඩක් ඉන්නවා හැබැයි ඒ ක්‍රමය ඇතුලේ මූලික පොලිස්කාරය ලෝක පොලිස්කාරය වෙන්නේ ඇමරිකාවනේ. ඇමරිකාව වටා තමයි බොහෝ මතවාද න්‍යායන් සමාගම් ක්‍රියාත්මක වෙන සංවිධාන ජාලයන්. මෙයා හිතවත් කරගන්නවා පස්සේ කාලෙක මේ කියන ඇමරිකාව. එතකොට කිම් ජොන් මුල් කාලේ එහෙම නොයි පසු කාලේ එහෙම දෙකට පෙළඹුණා කියලා කියන්නේ. තව ටික කාලයකදී මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකාධිපති ක්‍රමයක් ඇතුළේ නොයි කියන ජාත්‍යන්තර සම්බන්ධතා නිරන්තරව විචල්ල වෙනවා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන නිසා බොහෝ විට මේ කියන ගිවිසුම් ආදී අත්සන් කළත් ඒකාධිපති පාලකයෙක් ඒවා උල්ලංඝනය කරන්න පුළුවන් කියලා මතයක් හැදිලා තියෙනවා. ওই මතය නිසා ප්‍රජාතාන්ත්‍රික වෙච්ච ජාත්‍යන්තර ලෝකය කැමති නෑ මේ වගේ ඒකාධිපතියොත් එක්ක ගනුදෙනු කරන්න. ඒක තමයි මූලික සාධක. ඒක නිසා අපි කියනවා ජාත්‍යන්තර වශයෙන් මේ රාජ්‍යන් වලට බොහෝ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යන් අකමැති. ඒ නිසා වුන් එක සම්බන්ධතාව පවත්තන්නේ බොහෝම අඩු වශයෙන් නැති තරම් කිව්වත් හරි. ඊළඟතරව බලපෑමේ කණ්ඩායම මහජන මතයන් දකින්න නෑ. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක තමයි බලපෑම් කණ්ඩායම මහජන මතයන් ක්‍රියාත්මක වෙන්නේ. මොකද ආණ්ඩුව බලයට පත් කරාට පස්සේ ආණ්ඩුව තමගේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ජනතාවට මැතිවරණයකදී පොරොන්දු ටික ඉෂ්ට කරන්නේ නැත්නම් ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක ජනතාව පාරට බහිනවා තමගේ මහජන මතය හැඩගස්සනවා මහජන මතය මෙහෙවනවා ඒ කියන බලපෑම් කණ්ඩායම් සහ අරගෙන මහජන මතය උපක්‍රම හරහා. එහෙම ක්‍රම මේ ඒකාධිපති පාලනයක් ඇතුලේ නැහැ. බලපෑම් කණ්ඩායම් පවතින්න බෑ. මහජන මතය සංවිධානය කරන්න බෑ. පාලකට එරෙහිවන කිසිවක් කරන්න බෑ. ඒක නිසා ඒකාධිපති ක්‍රමයක් ඇතුලේ නැත්නම් ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක් ඇතුලේ ඔය කියන බලපෑම් කණ්ඩායම් හෝ මහජන මතය වගේ ප්‍රජාතාන්ත්‍රික අති ලක්ෂණ පවතින විදියක් නැහැ. ඔක තමයි එහෙනම් ඒකපුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රමයේ දකින්න හම්බෙන ලක්ෂණ ටික. ඕවා ටික අපිට දකින්න පුළුවන් මේ කියන ඒකාධිපති ක්‍රමයක පවතින ගති ලක්ෂණයන් විදිහට. ඒක නිසා අපිට මේක ඒකපුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රමය එම නම් කරන්න පුළුවන් ඒකාධිපති පාලනයක් කියලා. හැබැයි දේශපාලනිකව අපිට නමක් දෙනකොට ආණ්ඩු ක්‍රමයට තමයි ඒකපුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රමය. ඔබ මේ විදිහට පාවිච්චි කරලා තියාගන්න. හැබැයි ඔබ සරල සිංහලෙන් කිව්වොත් ඔක සමාන ඒකාධිපති පාලනයකට. එහෙනම් ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයට වෙනස් වෙච්ච විධායක බලයේ ප්‍රජාතාන්ත්‍රික නොවන තනි පාලකෙක් කොට එකතු වෙච්ච ආණ්ඩු ක්‍රමයක් අපි නම් කරනවා ඒකපුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක් කියලා. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක තියෙන මූලික ගති ලක්ෂණයන්ගෙන් බැහැරවයි මේ කියන
ආණ්ඩු ක්‍රමය නිර්මාණය වෙන්නේ. අපි උදාහරණ දුන්නා ෆැසිස්ට් ක්‍රමවල, පැරණි රාජාණ්ඩු ක්‍රමවල, ඒ වගේම මිලිටරි නැත්නම් හමුදා ආණ්ඩු ක්‍රමවලත් පවතින්නේ මේ කියන ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රමය. අපි යනවා මේකත් එක්ක බහුවර්ණ ටිකක් දීලා ඇති MCQ පේපරේම අපි ඒක සාකච්ඡා කරලා වැඩි අවබෝධයක් ලබා ගමු මේ කියන ආණ්ඩු ක්‍රමය ගැන. හරි. 17 වෙනි පාඩම තියෙන්නේ. 14 ප්‍රශ්න තියෙන්නේ. 17 ප්‍රශ්නෙන් අපිට ඉදිරිපත් කරනවා වැරදි ප්‍රකාශය තෝරන්න කියලා ප්‍රකාශ ටිකක් දීලා තියෙනවා. ඒකාධිපති පාලන ක්‍රමයක ලක්ෂණයක් නොවන්නේ බලමු එක නිල කාල ස්ථිරයි. ඒකාධිපති ක්‍රමයක නිල කාල ස්ථිර නැහැ. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක තමයි අවුරුදු 4 5 2 ආදී වශයෙන් යන්නේ. මෙහිම ක්‍රමයක නිල කාලය නැහැ. මරණය දක්වා වෙන්න පුළුවන්. බලයේ පද පදනම් වෙනවා. හරි වෙනත් බල අධිකාරයට වක් කියන්නේ නැහැ. ඒකාධිපතියා තනි පුද්ගල පාලනයක් සිදු කරනවා. හරි බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කරන බුද්ධිමතුන් විශේෂයෙන්ම දකින්නේ ඒකාධිපති තමන්ට විරුද්ධ එකක් විදියට විරුද්ධ මතයක් ගොඩනගෙන්න පුළුවන් දෙයක් විදියට. ඒක නිසා ඒකාධිපති ක්‍රමයක් ඇතුලේ බුද්ධිමතුන් පිළිගන්නේ නැහැ. සා උත්තර 1 නිල කාල ස්ථිර නැහැ. ඊට පස්සේ ආයෙ තියෙන 20 අවසාන ප්‍රශ්න ටික 28 ඒකාධිපති ක්‍රමයක පුරවැසියා ගැන අහනවා. හිතමු ටිකක් යුද මානසිකත්වයේ ශරීරයේ කොටසක් බවට පත්. යුද්ධයත් එක්ක ඇලිලා ගැලිලා ඉන්නේ. හිට්ලර් ඔලු දියාගත්තොත් ඒ කාරණේ හරි බව පේනවා. සංවිධානයේම ඉඩ කඩක් ලබා දෙන්නේ නැහැ. හරි. දේශපාලන නායක විවේචනය කරන්න බෑ. නායකයා අන්ධභක්තියෙන් අදහන්න ඕන. දෙවියෙක් විදියට. හරි. රාජ්‍ය යුතුයකම් ඉටු කිරීමට අනිවාර්යෙන් බැදී සිටි යුතුයකම් කියලා දෙයක් තියෙනවා. සියලුම පුරවැසියන්ගේ ජීවත් තියෙන අයිතිවාසිකම් නැත. නිසා අයිතිවාසිකම් නැහැ කියන්නේ උත්තරේ 5. 29 ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රමය. එක් පුද්ගලයෙක් අතර රාජ්‍ය බලය සංකේන්ද්‍රණය වෙන ලක්ෂණයක්. හරි. එම ඒකතාන්ත්‍රිකයාගේ තීරණ බාහිර නෛතික අවරෝධතාවයන්ට ලක් වෙන්නේ නැහැ. කියන්නේ ඒක පුද්ගලයාගේ තීරණයක් බාහිර නෛතික කිසිම දෙයකින් පාලනයට ලක් කරන්න බෑ. උදාහරණයක් ව්‍යවස්ථාවකින් නෛතික ආයතනයක් අධිකරණයක් ඒවා ඒ වගේ දේවල් වලින් මේ ඒකාධිපතිය පාලනය කරන්න බෑ කියලා කියනවා. හරි. පුද්ගල අයිතිවාසිකම් නොසලකා හැරේ. හරි. රාජ්‍ය බලය පවත්වාගෙන යන්නේ බලහත්කාරයෙන් වෙන්න පුළුවන්. 5 ඒකතාන්ත්‍රිකයාගේ බලය වළක්වන ව්‍යවස්ථාවක් නොමැතිවත් යම් යම් නීතීන් තියෙනවා. බෑ වෙනත් කිසිම නෛතික සීමාවක් නැහැ කිව්වම නීති තියෙන්නත් බෑ. නීතිය කියන්නේ යාගේ ආඥාවක් නිසා ඒ අයාටම බලය වළක්වන්න ආඥා දාගන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ 29 අංකය 5. අවසාන ප්‍රශ්නේ 30 ඒකතාන්ත්‍රික පාලනය. එක ඒකතාන්ත්‍රිකවාදයේ ඓතිහාසික ස්වරූපයේ පරම රාජාණ්ඩුවාදය. ඒ කියන්නේ ඒකාධිපති පාලනයේ මුල් අවස්ථාව වෙන්නේ රාජාණ්ඩු පාලනයලු නිවැරදි. හරි. දෙක කියනෝ ඒක බලවාදී පාලන ක්‍රම සහ හමුදා ආඥාදායක පාලන ක්‍රම සෑම විටම ඒකතන්ත්‍ර පාලනයත් එක්ක ගමන් කරන්නේ නැහැලු. ඒ කියන්නේ ඒක බලවාදී පාලන ක්‍රම හැම විටම හමුදා ආඥාදායක එකත් එක්ක ගමන් කරන්නේ නැහැ. පොඩ්ඩක් පැත්තකින් තියෙන ප්‍රකාශය. 3 කියනවා ඒකතාන්ත්‍රික පාලනයේ ප්‍රධාන වාසිය ප්‍රජාතන්ත්‍රවාදී නිෂේධ කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදී නැති කිරීම මේක වාසියක්ලු. වාසියක් මේක අවාසියක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම උත්තර වරදින්න ඕන. 4 කියනවා එය පූර්ව ප්‍රජාතාන්ත්‍රික සහ නිර්ප්‍රජාතාන්ත්‍රික දේශපාලන මාධ්‍යයක්. ඒ කියන්නේ පූර්ව ප්‍රජාතාන්ත්‍රිකෙන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉන්න කලින් රාජාණ්ඩුනේ හරි. නිර්ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදී ශූන්‍ය කරන හරි. ඒක ගැලපෙනවා. 5 ඒකතාන්ත්‍රවාදී පාලනය තුළ දේවධාර්මික ලක්ෂණ ඇත. බොහෝ විට පරණී රාජාණ්ඩු ක්‍රම දිහා බැලුවොත් ඒ රාජාණ්ඩු පාලන ක්‍රම කියවිලා තිබුණා පාලකයාට බලය දුන්නේ දෙවියෝ. දෙවියන්ගේ ලැබුණු බලයක් තියෙන නිසා පාලනයාට විරුද්ධ වෙන්න ජනතාව අකමැති වුණා. දේව විශ්වාස දුන්නාට පස්සේ ජනතාව ඒ දේව භක්තියෙන් අන්ධ වෙනවා. එහෙම වුණාම පාලකයා ගැන යා හිතන්නේ පාලකයට විරුද්ධ වුණොත් දෙවියන්ට එරෙහි වුණා හා සමානයි කියලා. ඒතකොට ඒ වගේ රාජාණ්ඩු ක්‍රමවල දේව ධර්ම ලක්ෂණ තිබ්බා, දේව විශ්වාස තිබ්බා. ඒකත් එක්ක පාලකයාගේ බලය සාධාරණීකරණයකට ලක් කරගත්තා. ඒ කියන්නේ එහෙනම් මේක වරදින්න ඕන 3වෙනි ප්‍රකාශය. එහෙනම් ඔබ තමයි ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රමවල ප්‍රශ්න වලට අදාළව ලැබෙන පිළිතුරු ටික ප්‍රශ්න හොයාගෙන කරන්න. ඔබ තව කළ ගැටලුවක් ආවොත් අපේ ගෲප් එකෙන් අහන්න පුළුවන්. මේ දක්වා අහලා නැහැ. ඕන අවස්ථාවක අහන්න පුළුවන් මේ සම්බන්ධ ප්‍රශ්න විවාද තියෙනවා නම්. එහෙනම් ඔබ තමයි ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩු ක්‍රමයේ සම්බන්ධ පාඩමේ ඇතුළත් වෙන්න ඕන කාරණා ප්‍රශ්න ටික. අපි යනවා එහෙනම් මේ ටියුට් එකේ අවසාන කොටස හරියට අපිට දෙන සංසන්දනාත්මක විග්‍රහයක් ඊට පස්සේ අපි එකත් කරලා මේ පාඩම අවසන් කරගන්න බලමු අද දිනේම. හරි. ඔන්න අපි අවසාන ප්‍රශ්නෙට කලින් එකට ආවා.
හයේ ආණ්ඩුක්‍රම සම්බන්ධව සංසන්දනාත්මක අදහසක් දෙන්න තියෙන්නේ. විභාගදී ඔබට මේ කියන කොටස එන්න පුළුවන්. විශේෂයෙන් 2019 වර්ෂයේ මේ කියන සංසන්දනාත්මක ප්‍රශ්නයක් මේ කැබිනට් ජනාධිපති ආණ්ඩුක්‍රම සම්බන්ධව අහලා තිබුණා. ඒක නිසා මේ සංසන්දනාත්මක ප්‍රශ්න ටිකක් ඔබ හිතනවා අමාරු ඇති කියලා. අපි මේ සම්බන්ධව විස්තරයක් කරලා බලමු. මේක අමාරු නෑ කියන තරම් පොඩි අවබෝධයක් ගන්නයි තියෙන්නේ කොහොමද ඒක කරන්නේ කියන එක සම්බන්ධව. හරි. සංසන්දනයක් කියන ඔබ දන්නවා අපි ඒක යම් තුලනාත්මක විග්‍රහයකට ලක් කරනවා. එහෙම කරද්දී ආණ්ඩුක්‍රම දෙකක් ඔබට දීලා තියෙන ප්‍රශ්න දෙකක් ඇති පොතේ ඩියුට් එකේ කැබිනට් ජනාධිපති සහ ඒකීය සංධිය. මම පොඩ්ඩක් ඒකීය සංධිය පැත්තකින් තියුවා. අපි ඒක ඊළඟ කොටසෙන් කතා කරමු. ඊමගේ පස්සේ කැබිනට් ජනාධිපති ක්‍රම දෙක අපිට සංසන්දනය කරන්න තියෙන්නේ. තුලනාත්මකව මේ සම්බන්ධව අදහසක් දෙන්නයි අපිට අවශ්‍ය වෙන්නේ. කැබිනට් ආණ්ඩුක්‍රම හා ජනාධිපති ආණ්ඩුක්‍රම සංසන්දනය කරද්දී මේක කැබිනට් කියන නමින්ම නොවෙන්න පුළුවන්. ඔබ දන්නවා කැබිනට් ක්‍රමයක තවත් නම් තියෙනවනේ. වෙස්ට්මිනිස්ටර්, ඊට අමතරව පාර්ලිමේන්තු මේ කියන නම් ටිකක් පාවිච්චි වෙන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමයක් වෙනුවෙන්මයි. ඒතර කැබිනට් ක්‍රමයට තවත් නම් තමයි වෙස්ට්මිනිස්ටර් සහ පාර්ලිමේන්තු කියලා කියන්නේ. ඒකත් එක්ක විරුද්ධව තමයි ජනාධිපති ආණ්ඩුක්‍රමය කියන්නේ. ජනාධිපති ක්‍රමයට වෙනත් සමාන නම් බොහෝටිය දෙන්නේ නැහැ. අපිට ජනාධිපති නමින්ම තමයි මේක පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට කැබිනට් ජනාධිපති ආණ්ඩුක්‍රම අපිට සංසන්දනය කරන්න යද්දී අපිට ඒක සංසන්දනය කරන්න තියෙන ළමයි ලක්ෂණ ටික. මේ ලක්ෂණ ටික සංසන්දනය කරන්න කලින් අපි මේ ආණ්ඩුක්‍රම ගැන පොඩි හැඳින්වීමක් කළ යුතුයි. මුලින්ම එහෙනම් එන්න ඕන ලක්ෂණ ටික තුලනාත්මකව බලන්න කලින් මේ සම්බන්ධව හැඳින්වීම. ඔබට එකට තෝරගන්නේ කැබිනට් ඒවා ජනාධිපති වේවා. කොහොම වුණත් මේ දෙක මුල් ඡේදවලදී ඔබට හැඳින්වීමක් කරන්න වෙනවා. කැබිනට් ආණ්ඩුක්‍රමය සහ ජනාධිපති ආණ්ඩුක්‍රමය අපි මේ දෙකම කෙටි විස්තරයකින් හඳුන්වනවා. ඔබ හඳුන්වන්න දන්නවා මේ වෙනකොට මේ ආණ්ඩුක්‍රම දෙකම නිර්මාණය වෙන්නේ විධායක බලය පදනම් කරන්නේ. අපිට ඒක මුලට දාන්න වෙනවා. විධායක බලය අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලයක් විසින් හොබවන නම් අපි නම් කරන එක කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියලා. එතකොට කැබිනට් ක්‍රමයක විධායක බලය සංසරණය වෙන්නේ, ගතු වෙන්නේ අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලයක් අතර. අපි ඒක දන්නවා. එහෙම කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියවත් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම මුලින්ම නිර්මාණය කරේ මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ ආශ්‍රයෙන්නේ. ඒකත් ඔබ එතනදී කියන්නේ ඊට අමතරව පසු කාලීනව යටත්ජිතකරණය හරහා මේක ලෝකෙට ව්‍යාප්ත වුණා. අපේ රටෙත් විශේෂ ඕල්බරි ආණ්ඩුක්‍රම සහ 72 ආණ්ඩුක්‍රම තිබුණේ කැබිනට් ක්‍රම විදියට. ඊට අමතරව ලෝකෙට ගියොත් විශේෂයෙන් මහා ජපානයේ, ඊට අමතරව අසල්වැසි ඉන්දියාව, නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාව ආදී රාජ්‍යංගවලත් වර්තමානයේ පවතින්නේ මේ කියන කැබිනට් ආණ්ඩුක්‍රම වර්ගය. ඊට ජනාධිපති ආණ්ඩුක්‍රමයට අපි හැඳින්වීමකට ආවොත් ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියන්නේ විධායක බලයේ තනි පුද්ගල ජනාධිපතිවරයෙකු වටා ඒකරාශී වන ආණ්ඩුක්‍රමයක්. ජනාධිපතිවරයා වටා තමයි මේ කියන විධායක බලය ඒකරාශීවීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා විධායක බලය ජනාධිපතිවරයෙකු වටා හැම එකතු වෙන ආණ්ඩුක්‍රමයක් අපි නමක් දෙනවා. මේ කියන ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියලා. ජනාධිපති ආණ්ඩුක්‍රමය මූලිකව නිර්මාණය කෙරෙන්නේ ඇමරිකාව ආදර්ශ කරගෙන. ඒ නිසා මේ ආණ්ඩුක්‍රමය ආරම්භ වෙන්නේ ඇමරිකාව ආශ්‍රයෙන්. ඊට පසු කාලවල පිලිපීනයේ වර්තමානයේ ආසියාතික උදාහරණය මෙහෙම ක්‍රමවල තියෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියලා අපි මූලිකව දැන හඳුනාගෙන තියෙනවා. එහෙනම් ඔබ තමයි ජනාධිපති නැත්තම් ඔය කියන ඇමරිකාව ආශ්‍රයෙන් ආපු ආණ්ඩුක්‍රමයේ හැඳින්වීම කොටසට එන්න ඕන අන්තර්ගත කාරණා ටික. බලවලට පේන්නේ මේ දෙක විශේෂයෙන්ම එකිනෙකට වෙනස් ආණ්ඩුක්‍රම දෙකක් විදියට. ඒක සැබෑවක් තමයි. මොකද කැබිනට් ක්‍රමයක අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලයක් අත විධායක බලය එකතු වෙලා තියෙද්දි ජනාධිපති ක්‍රමයක ජනාධිපතිවරයෙකු වටයි මේ කියන තනි පුද්ගල විධායක බලයක් ඒක රාශී වෙන්නේ. ඒ නිසා මේ දෙකේ තුල මූලික වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වෙනස්කම් අපි තවදුරටත් සංසන්දනාත්මකව අවබෝධ කරගන්න මේකේ මේ ලක්ෂණ ටිකත් එක්ක අපි මෙන්න මෙහෙම ගැළපීමකට එනවා. ටියුට් එකේ දීලා තියෙ ඔබට මෙන්න මෙහෙම කාරණා ටික අපි මෙන්න මේ කාරණා ටිකෙන් තමයි මේ හැඳින්වීමෙන් පස්සේ මේක සංසන්දනය කරන්න යන්නේ. මේක වැදගත්ම වචනේ තමයි සංසන්දනය. ඔබ සංසන්දනයක් කළා නැත්නම් විභාගයේදී ඔබට ලකුණු ලැබෙන්නේ නැත. හැඳින්වීමට ලකුණු දෙකක් 10 ප්‍රශ්න ලකුණක් වගේ ලැබෙයි. හැබැයි සංසන්දනයක් කළා නැත්නම් ඔබට සම්පූර්ණ විභාගයට අදාළ කරන ප්‍රශ්නට ලකුණු ටික ඔබට නොලැබී යන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම කොටස මේකෙදි සංසන්දනයයි. ඒක කරන්න වෙන්නේ මෙන්න මේ කියන කාරණා ටිකත් එක්ක. ඔය කාරණා ටික පාඩම් කරගන්න.
ඒ කාරණා ටිකත් එක්ක ඔබට කැබිනට් ක්‍රමය සහ ජනාධිපති ක්‍රමයේ වෙනස්කම් සංසන්දනය කරගෙන යන්න පුළුවන්. අපි එහෙනම් හැඳින්වීමෙන් පස්සේ කෙලින්ම යනවා සංසන්දනයකට ඒ සඳහා අපි ගන්නවා අන්නර කියන කාරණා 7. අපි හයි කාරණා 7ත් එක්ක මේ ආණ්ඩුක්‍රම දෙක සංසන්දනයකට භාජනය කරමු. ඔබ දැනටත් මේ ලක්ෂණ ටික දන්න නිසාම ඒ කාරණා ටිකට අවශ්‍ය කරන මූලික යෙදුම විතරක් මම සාකච්ඡා කරන්න. මුලින්ම තියෙන්නේ විධායකය තෝරා ගැනීම. මම මේකෙදී කොටස් දෙකකට බෙදන්නම්. මේ පැත්තේ කැබිනට් ආණ්ඩුක්‍රමයේ වෙනුවෙනුත් මේ පැත්ත මම බෙදා ගන්නම් ජනාධිපති ආණ්ඩුක්‍රමය වෙනුවෙනුත්. හරි. අපිට මුලින් බලන්න තියෙන්නේ විධායකයේ තෝරා ගැනීම කොහොමද කියලා. තෝරා ගැනීම එකිනෙකට වෙනස් වෙනවා. කැබිනට් ආණ්ඩුක්‍රමයක නම් අපි දන්නවා ව්‍යවස්ථාදායකයේ තුලින් විධායකයේ තේරීපත් වෙනවා. එහෙනම් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ තේරීපත් වෙන්නේ ව්‍යවස්ථාදායකය නැත්නම් අපි කියනවා පාර්ලිමේන්තුව තුලින්. එහෙනම් ව්‍යවස්ථාදායක වෙන පාර්ලිමේන්තුව තුලිනුයි අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ මූලිකව තේරෙන්නේ. පාර්ලිමේන්තුව පවත්වන්නේ මහමැතිවරණකින් පස්සේ රැස් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික. එහෙන් පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්න වෙනම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වුවම ඒ පාර්ලිමේන්තුව තුළ බහුතර විශ්වාසය දිනාගත්ත පුද්ගලයා හෝ බහුතර ආශ්‍රය සංඛ්‍යාවක් දිනා ගන්න පුද්ගලයා අගමැති වශයෙන් තෝරනවා. ඊට පස්සේ අගමැතිවරයා විසින් තමන්ගේ පක්ෂය ඇතුලේ තමන්ට අභිමත පරිදි කැබිනට් මණ්ඩලයක් තෝරගන්නවා. ඒ අනුව මේ කැබිනට් ක්‍රමයක අගමැති කැබිනට් මණ්ඩලය තෝරන්නේ ওই විදියට. සරල සිංහලෙන් කිව්වොත් කැබිනට් ක්‍රමයක විධායකය තේරෙන්නේ ව්‍යවස්ථාදායකයේ හෙවත් පාර්ලිමේන්තුව තුලින් පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්න මැතිවරණයෙන් පස්සේ අගමැති කැබිනට් මණ්ඩලය ඒක තුලින් තෝරා ගැනීමට ලක් කරන්නේ. ජනාධිපති ක්‍රමයක තේරීපත් වෙන්නේ පාර්ලිමේන්තුව තුලින් නෙවෙයි. ජනාධිපති ක්‍රමයක ජනාධිපතිවරයාව තෝරන්නේ ජනතාව විසින්. ඒ සඳහා වෙනම මැතිවරණයක් පවත්වනවා. ඒක පාර්ලිමේන්තු මැතිවරණය නෙවෙයි. ඒක ජනාධිපතිවරණය. ඇමරිකාවේ අපි කෝක තියෙන ඡන්ද විද්‍යාල ක්‍රමයක් විදිහට. අවුරුදු 4කට පාරක් ඇමරිකාවේ ජනාධිපතිවරයා තෝරන්නේ ජනතාව විසින්. වක්‍රාකාරයෙන් කොහොමද ජනාධිපතිවරයා තෝරගන්න ජනතාව තමයි ඡන්දය ප්‍රකාශ කරන්නේ. එතකොට ඒක තේරීපත් වෙන්නේ ව්‍යවස්ථාදායකයේ තුලින් නෙවෙයි ව්‍යවස්ථාදායකයට පිටතින්. එහෙනම් විධායක තේරීපත් වීම දෙකේ වෙනස්. කැබිනට් ක්‍රමයක ව්‍යවස්ථාදායකයේ තුලිනුත් ජනාධිපති ක්‍රමයකට ව්‍යවස්ථාදායකයට පිටතිනුත් තමයි විධායකයේ තෝරා ගැනීමකට ලක් කරන්නේ. කොහොම තමයි මේ ආණ්ඩු ක්‍රම දෙක මූලිකව අපිට සංසන්දනයකට ලක් කරන්න පුළුවන් මේ කාරණයක් එක්ක. අපි යන දෙවෙනි කාරණයට. දෙවෙනි කාරණයෙන් තියෙන විධායකයේ ස්වරූපය ගැන දීලා. විධායකයේ ස්වරූපය බලමු කැබිනට් ක්‍රමයේ ජනාධිපති ක්‍රමයේ කොහොමද ගොඩනගන්නේ කියලා. අපි කියනවා තනි පුද්ගල විධායකයක් තියෙන්නේ. හැබැයි කැබිනට් ක්‍රමයට ගියොත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් ඉන්න නිසා ඊට අමතරව මේක හැරුණම අපි මේක නමක් දෙනවා සත්‍ය විධායකයෙ කියලා. මේ කට්ටිය හැරුණකොට නාමික විධායකයෙකුත් ඉන්නවා. අපි කෝ ඒක බ්‍රිතාන්‍ය පාවිච්චි කරන්නේ කිරීටය කියලා රජු හෝ රජින. ඊට අමතරව ඉන්දියාව ගැන ජනාධිපති, ජපානය ගැන අධිරාජ්‍ය. මෙහෙම හඳුන්වන නාමික විධායකයෙකුත් ඉන්නවා. එයා තමයි රාජ්‍ය නායකයා වෙන්නේ. අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා වෙද්දී රාජ්‍ය නායකයෙකුත් ඉන්නවා. එතකොට විධායකයේ තනි පුද්ගල නැහැ. අපිට දෙන්න වෙන්නේ ඒක ද්විත්ව විධායකයක්. එහෙනම් විධායකයේ ස්වරූපය බලන්න. ජනාධිපති ක්‍රමයක තනි විධායකයෙකුත් කැබිනට් ක්‍රමයක ඉන්නවා ද්විත්ව විධායකයෙකුත්. ද්විත්වය තමයි සත්‍ය සහ නාමික කියන කොටස් දෙක. එතකොට කැබිනට් හා ජනාධිපති ක්‍රම දෙක අතර තියෙන පුරුල් වෙනසක් විධායකයේ තනි පුද්ගල වෙද්දී මේක එක ද්විත්ව ස්වරූප ගන්න. ඒකයි අපිට දෙවෙනි කරුණෙන් මතු කරන තර්කය. අපි උණු තුන්වෙනි එකට ඒකේ තියෙන වගකීමේ ස්වරූපය කියලා. වගකීම කියලා මම අදහස් කරේ කලුණුත් මම කිව්වා උත්තර දීමට බැඳී සිටීම. ජනාධිපති ක්‍රමයක නම් ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ
ජනතාව නිසා ජනාධිපතිට බැඳීම තියෙන්නේ ජනතාව එක්ක. તો ජනාධිපති වග කියන්නේ ජනතාවට මිසක් වෙන ආයතනයකට නෙමෙයි. හැබැයි කැබිනට් මණ්ඩලයේ දේරීපත් වෙන අගමැති කැබිනට් මණ්ඩලය මම කිව්වා ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව තුලින් නිසා අනිවාර්යෙන් කැබිනට් මණ්ඩලය වග කියන්න ඕන ඒ පාර්ලිමේන්තුවට. දැන් බලන්න දෙකේ වෙනස. ජනාධිපති ක්‍රමයක වග කියන්නේ ජනාධිපති ජනතාවට. කැබිනට් ක්‍රමයක අගමැති කැබිනට් මණ්ඩලය වග කියන්නේ Taman තේරීපත් වුණු පාර්ලිමේන්තුවට. වැදගත් කාරණය තමයි මෙහෙම අගමැති කැබිනට් මණ්ඩලය වග කිව්වේ නැති වුණොත් පාර්ලිමේන්තුවට පුළුවන් ආකාර තුනක් පාවිච්චි කරලා මෙයාව අයින් කරන්න. මෙයාව කිව්වේ සත්‍ය විධායක අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. මොකක්ද ඒ ක්‍රම තුන? විශ්වාස භංගයක් සම්මත කරලා වාර්ෂික අය පරාජයටපත් කළා හෝ රාජාසන මතාවේ පරාජයටපත් කළ අගමැති කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව තුලින් විතරක් නෙවෙයි ඒ විධායකයේ දූරවලුත් අයින් කරන්න හැකියාව පාර්ලිමේන්තුවට තියෙනවා. එහෙනම් දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා වගකීමේ ස්වරූපය ඇතුලේ. උත්තර දෙන්න ජනාධිපති ක්‍රමයක ජනතාවටයි ජනාධිපතිවරයා. කැබිනට් ක්‍රමයක උත්තර දෙන්නේ අගමැති කැබිනට් මණ්ඩලය ජනතාවට නෙවෙයි තමන්ව තෝරාපත් කරපු පාර්ලිමේන්තුවට. ඒක තියෙන ලොකු පුළුල් වෙනස්කමක්. අපි යනවා ඊට පස්සේ කතා කරන්න හතරවෙනි කාරණේ. බලතල මධ්‍යගත වීම සහ විමධ්‍යගත වීම. බලතල මධ්‍යගත වීමෙන් අදහස් කරන්නේ බලය එක රාශිය වෙනවා. විමධ්‍යගත වීමෙන් කියන්නේ බලය බෙදිලා යනවා. ජනාධිපති ක්‍රමයක පැහැදිලිව බලය විමධ්‍යගත වීමකුත් කැබිනට් ක්‍රමයක පැහැදිලිව බලය මධ්‍යගත වීමකුත් සිද්ධ වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ජනාධිපති ක්‍රමයක ව්‍යවස්ථාදායකයක් තියෙනවා. හැබැයි විධායක ජනාධිපතිවරයා අපි කියන ජනාධිපති කියන්නේ විධායකයනේ. එයා තේරීපත් වෙන ව්‍යවස්ථාදායකය තුර නොවන නිසා මේ දෙක අතර පැහැදිලි බෙදීමක් තියෙනවා. ඊට අමතරව කොහොමත් අධිකරණය වෙනස් වෙනවා. දැන් බලන්න මේ ආයතන තුන එකිනෙකට වෙනස් වෙනවා. මේවා අතර පැහැදිලිව බෙදීමක් දකින්න පුළුවන්කමක් තියෙනවා. ව්‍යවස්ථාදායකයේ වෙනමත් විධායක ජනාධිපති වෙනමත් අධිකරණයත් වෙනමත් තියෙනවා. උන්ට බලය පැහැදිලිව බෙදලා වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා. මේවා අතර බලතල බෙදීමක් කියලා විමධ්‍යගත වීමක් වෙලා. හැබැයි කැබිනට් ක්‍රමයක ඔබ දන්නවා ව්‍යවස්ථාදායකය නැත්නම් පාර්ලිමේන්තුව තුලින් තමයි විධායකයේ පත් වෙන එක නිසා මේවා අතර තියෙනවා දැඩි එකතුවක්. ව්‍යවස්ථාදායකයේ මතයි ඔය කියන විධායකයා ඉන්නේ. ඒ නිසා අගමැති කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ තුල නඩත්තු වෙන්නේ. එසා මේ දෙක පවතින එක පොදු ආයතනයක් විදියට. ඒක නිසා බලතල මධ්‍යගත වීමක් වෙන බොහෝ විට අගමැති කැබිනට් මණ්ඩලයට විධායක බලය වගේම ව්‍යවස්ථාදායක බලයක් ලැබෙනවා තමන්ගේ ඉන්න පක්ෂයේ മന്ത്രിවරු හරහා. ඔබ දන්නවනේ අගමැති කැබිනට් මණ්ඩලයට බලය යද්දී අගමැතිවරයා පත් කරන්නේ බොහෝ විට බහුතර ආශ්‍ර සංඛ්‍යාවක් දෙන පක්ෂයෙන් වෙන්න පුළුවන් නේ. එතකොට මේ පක්ෂයෙන් අගමැතිවරයා තෝරාපත් කරගත්තට පස්සේ අගමැතිවරයා කොහොමත් පක්ෂයේ සහාය තියෙනවා. તો අගමැතිවරයාට පුළුවන් පක්ෂය පාවිච්චි කරලා ව්‍යවස්ථාදායකයන් පාලනය කරන්න. ඒ කියන්නේ මේ ආයතන දෙක බොහෝ විට පවතින්නේ තනි ආයතනයක් විදියට සම්පූර්ණ බලය මෙහෙවන්නේ බොහෝ විට අගමැතිවරයා විසින්. ඒක නිසා අපි කියනවා කැබිනට් ක්‍රමයක බලය මේ වගේ විමධ්‍යගත වෙන්නේ නැත. බලය මධ්‍යගත වීමක් තමයි සිද්ධ වෙන්නේ. සපැහැදිලිව මේවා අතර තියෙනවා පුළුල් වෙනසක්. එහෙනම් ජනාධිපති ක්‍රමයක බලය මධ්‍යගත වෙනවා මේ ආකාරවලින්. කැබිනට් ක්‍රමයක බලය මධ්‍යගත වෙනවා මේ දෙක එකතු වීම හරහා. කතා කරේ අපි හතරවෙනි කාරණේ. පස්වෙනි කාරණේ කියන්නේ කාර්යක්ෂම සහ අකාර්යක්ෂම වීම ගැන. ඒක සරලම කාරණයක් ඔබ දන්නෝ. ජනාධිපති ක්‍රමයක ජනාධිපති වටා බලය එකතු වෙන නිසාම අපි ජනාධිපති ක්‍රමයක් කියනවා කාර්යක්ෂමයි කියලා. ඉතා ඉක්මනින් තීරණ ගන්නත් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. හැබැයි කැබිනට් ක්‍රමයක සාමූහික විධායකයක් තියෙන නිසා ජනාධිපති ක්‍රමයත් එක්ක බලද්දී අපිට දෙන්න පුළුවන් මේක අකාර්යක්ෂම ආණ්ඩු ක්‍රමයක් කියලා. මොකද බලතල ක්‍රියාත්මක කරදී යම් විදිහකට කාලයක් ගත වෙන සාකච්ඡාවාදී වාදවලදී. සා ප්‍රජාතාන්ත්‍රයේ පැත්තෙන් මේක යම් කාලයක් ගන්න නිසා බහුතර කැමැත්තක් පොදු කැමැත්තකට එන්න යම් කිසි කාලයක් ගත වෙන නිසා අකාර්යක්ෂමයි. හැබැයි ජනාධිපති ක්‍රමය කාර්යක්ෂම වෙනවා තනි පුද්ගලයෙක් මත විධායක බලය එකතු වෙන නිසා. ඊළඟ
සංසන්දනය අපිට දෙන කාරණේ තියෙන්නේ ස්ථාවර සහ අස්ථාවර භාවය කියන එකයි. අපි මේකෙදි කියනවා ජනාධිපති ආණ්ඩු ක්‍රමය අස්ථාවර ස්වරූපයකුත් කැබිනට් ආණ්ඩු ක්‍රමය ස්ථාවර ස්වරූපයකුත් ගන්න. මේ කාරණේ අපි කලින් කතා කරලා තියෙනවා. ඔබට අමතක නම් කැබිනට් හා ජනාධිපතියේ වීඩියෝ එකකින් ඔබට නරඹ ගන්න පුළුවන්. මම ඉතා කෙටි විස්තරයක් දෙන්නම්. ජනාධිපති ක්‍රමය අස්ථාවරයි කියන ප්‍රධාන හේතුව තමයි ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර පවතින එකිනෙකට වෙනස්කම් ගොඩක්. විධායක ජනාධිපතිවරයානේ. ජනාධිපති සහ ව්‍යවස්ථාදායක අතර සම්බන්ධතාවය බොහෝ දුරස්ථයි. ජනාධිපති රඳා පවතින්නේ මේකේ මත සහාය මත නොවේ. මේවා අතර සම්බන්ධකම් බොහෝ විට දුරස්ථ මට්ටම පවතිනවා. මෙහෙම දෙයක් වුණොත් බොහෝ විට පාලනයේදී තමයි ජනාධිපති වෙනත් පක්ෂයකිනුත් අපි තුමු සංකේතයක් දාලා A කියන පක්ෂයනුත් ව්‍යවස්ථාදායකයේ බහුතරය B කියන පක්ෂයනුත් හැදුනොත් දැන් ඇමරිකාවෙන් තියෙන පක්ෂ දෙකයි ප්‍රධාන ඩෙමොක්‍රැටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙක. අපි තුමු ජනාධිපතිපත් උනේ වර්තමානයේ වගේ ඩෙමොක්‍රැටික් පක්ෂයෙන් කියලා. හැබැයි ව්‍යවස්ථාදායක රිපබ්ලිකන් පක්ෂයෙන් පත් වුණා. දැන් නීති සම්පාදනය වෙන්න ඕන ජනාධිපතිට ක්‍රියාත්මක වෙන්න. නීති සම්පාදනය වෙන්නේ නැහැ මේ පැත්තෙන්. ඇයි වෙනත් පක්ෂයක් නේ බලේ ඉන්නේ. එතකොට එකිනෙකට විරුද්ධ පක්ෂ දෙකක් බලේ ඉන්නකොට ජනාධිපති එක පක්ෂයකිනුත් කැබිනට් මේ ව්‍යවස්ථාදායකයේ වෙන පක්ෂයකිනුත් හැදිලා තියෙනකොට මේක තුල පාලනය තුල බොහෝ විට ඇති වෙන අස්ථාවර ස්වරූපයක්. පාලනය කරගෙන යන්න බෑ මොකද ජනාධිපතිට අවශ්‍ය කරන ව්‍යවස්ථාදායකයේ සහාය නැහැ. ඒ අනුව ජනාධිපති ක්‍රමයේ අස්ථාවර වෙන ප්‍රධාන හේතුව වෙන්නේ ජනාධිපති එක පක්ෂයකිනුත් ව්‍යවස්ථාදායකයේ බහුතරය වෙනත් පක්ෂයකිනුත් සකස් වුණොත් ජනාධිපතිට විධායක බලය ශ්‍රීසසේ තමන්ගේ රටේ පාලනට අවශ්‍ය කරන විදියට පාවිච්චි කරන අවස්ථාවක් නැති වෙනවා. ඒකයි අපි කියන්නේ ජනාධිපති ක්‍රමය අස්ථාවරයි කියලා. හැබැයි ඔබ දන්නෝ කැබිනට් ක්‍රමයේ ස්ථාවර වෙන ප්‍රධාන හේතුව තමයි ව්‍යවස්ථාදායකයේ සහ විධායකය බොහෝ විට පවතින්නේ තනි ආයතනයක් විදියට. අගමැතිට අපි කෝ ව්‍යවස්ථාදායකයේ බහුතර ආසන හිමිවන නිසා අගමැතිට ව්‍යවස්ථාදායකයේ සහාය තියෙනවා. අගමැති අයින් කරන්න පුළුවන් ක්‍රම තිබ්බත් ව්‍යවස්ථාදායකයා අර තමන්ගේ පක්ෂය හරහා ලැබෙන ආසනත් එක්ක අගමැතිවරයා ඉවත් කරන්න අමාරු වෙනවා. නිසා මේ ආයතන දෙක එකමුතු යන ගමනක් නිසා බොහෝ විට පාලනය ස්ථාවරයි. එහෙනම් ජනාධිපති ක්‍රමයේ අස්ථාවර ස්වරූපයක් ගන්නවා මේවා අතර තියෙන මේ සම්බන්ධතාවයේ දුරස්ථකම නිසා. හැබැයි කැබිනට් ක්‍රමයක ස්ථාවර පාලනයක් තියෙනවා මේ ආයතන දෙක අතර පවතින මනා සම්බන්ධතාවයේ හේතු කොටගෙන. අවසානක තියෙන්නේ ප්‍රජාතාන්ත්‍රීය ස්වරූපය ගැන. ඒක අපි දන්නවා දැනටත් ප්‍රජාතාන්ත්‍රීයවාදයෙන් යම් විදියකට දුර්වලයි මේ කියන ජනාධිපති ක්‍රමය. ඒක ශක්තිමත් කැබිනට් ක්‍රමය ඇතුළේ. දුර්වලයි කියන ජනාධිපති ක්‍රමය ඇතුළේ ප්‍රජාතාන්ත්‍රීය භාවය කොහොමවත් නැහැ කියන එක නෙවෙයි. තියෙනවා හැබැයි තියෙන අඩු මට්ටමක. මොකද හේතුව ජනාධිපති වටා බලය විශේෂයෙන්ම තනි පුද්ගලයෙක් නිසාම එයාට තමන්ගේ පාලනය කාර්යක්ෂම ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා එයා කිසිම ආයතනයකට විශේෂයෙන්ම වගකීමක් සිදු නොකරන නිසා එයාව දූරයෙන් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝගය තිබ්බත් ඒක අපහසු ක්‍රමයක් නිසා අත්වය කියන කාරණා එක්ක ජනාධිපති ටිකක් ඒකාධිපති මට්ටමකට උස්සලා තියලා තියෙනවා. ආයි කිව්වොත් ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදීන් දුර්වල වෙන්නේ ඇයි කිව්වොත් වග කියන්නේ නෑ ව්‍යවස්ථාදායකයට. එයා ඉවත් කිරීම ටිකක් අපහසුයි. එයාට පාලනය තුළ තනි පුද්ගල විධායක බලයක් තියෙන්නේ. එයාගේ තනි කැමැත්ත මත විධායක බලය හොබවන්න පුළුවන්. ඔන්න ඒ කියන කාරණා නිසා ප්‍රජාතාන්ත්‍රීයවාදය යම් මට්ටමකට එහාට ගිහිල්ලා ටිකක් එයා ශක්තිමත් ඒකාධිපති මට්ටමකට ලක් කරලා තියෙනවා. නිසා අපි කියනවා මේක ප්‍රජාතාන්ත්‍රීය පැත්තෙන් බැලුවොත් දුර්වල ස්වරූපයක් ගන්නවා. හැබැයි කැබිනට් ආණ්ඩුවක මෙහෙම නෑ. ඒක ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් බැලුවොත් මොකද සාමූහික විධායකයක් තියෙන්නේ. ව්‍යවස්ථාදායකට වග කියනවා. විශේෂයෙන්ම තීරණ ගනිද්දී බහුතර කැමැත්තට බහුතර තීරණවලට ඉඩ ලබා දීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ කියන කාරණා නිසා ඒක ප්‍රජාතාන්ත්‍රීයවාදයේ ශක්තිමත්. ඒක නිසා ලෝකේ ප්‍රජාතාන්ත්‍රීය ආණ්ඩුකම අතර ඉහළින්ම තියෙනවා කැබිනට් ආණ්ඩුකම. ඔන්න අපි එහෙනම් කතා කරා කැබිනට් හා ජනාධිපති ක්‍රම එකිනෙකට වෙනස් සංසන්දනාත්මක උත්තරයක් විදියට මුලින්ම හැඳින්වීම කරන කැබිනට් හා ජනාධිපති ක්‍රම වල ඊට පස්සේ ඔබට අනන කාරණා එක්ක මේ ආණ්ඩුකම දෙක අතර තියෙන වෙනස්කම්
සංසන්දනය කිරීමකට ලක් කර ගන්න පුළුවන්. එහෙනම් අර කාරණා ටික ඔළුවේ තියෙනවා ඔබට මේ වැඩේ කරගන්න ඉතාම පහසුවෙන් පුළුවන් කියන එකයි මේකදී අපි ඔප්පු කරලා පෙන්නන්නේ. තව ප්‍රශ්නයක් අපිට ඉදිරි ඒකීය හා සංධීය ක්‍රමය අපි එකත් කතා කරලා මේ කොටස අවසන් කරගමු. එහෙනම් කොහොමයි කැබිනට් ජනාධිපති ආණ්ඩුක්‍රම දෙක සංසන්දනය කරන්නේ? හරි. අපි ඉන්නවා අනිත් දෙවෙනි කොටසේ 6.2 ඒකීය හා සංධීය ආණ්ඩුක්‍රම දෙකත් අපිට සංසන්දනය කරන්නයි. අපි මේ තුලනය කරන්න කලින් කලින් කිව්ව විදිහටම ඒකීය ආණ්ඩුක්‍රමය හා සංධීය ආණ්ඩුක්‍රමය කියන ආණ්ඩුක්‍රම දෙක යම් හැඳින්වීමකට ලක් කරන්න වෙනවා. අර කලින් කරා වගේ මම මේකත් බෙදා ගන්න කොටස් දෙකකට. මේ පැත්තේ මම දා ගන්නවා ඒකීය ආණ්ඩුක්‍රමය. මේ පැත්තෙන් මම දානවා සංධීය ආණ්ඩුක්‍රමය. හැඳින්වීමක දන්නවා මම කිව්ව ඕනම ආණ්ඩුක්‍රමයක් හඳුන්වද්දී මතක තියාගන්න වැදගත්ම කාරණය තමයි ඒ ආණ්ඩුක්‍රමය නිර්මාණය වෙන්න බලපාන සාධකයක් තියෙනවා. කැබිනට් ආණ්ඩුක්‍රමය කියුවම මතක් වෙන්න ඕනේ ආණ්ඩුක්‍රමය ඇතුලේ මොන සාධකයක්ද? ඒකීය ආණ්ඩුක්‍රමය ගියොත් එහෙමයි. ඒ ආණ්ඩුක්‍රමය ඇතුලේ මොන සාධකයේ පදනම් කරන්නේ? ඒකීය වේවා සංධීය වේවා ඒ ආණ්ඩුක්‍රම දෙකම වර්ගීකරණය වුණේ රාජ්‍ය බලය හෙවත් ස්වාධිපති බලය පදනම් කරගෙන. ඒ අනුව රාජ්‍ය බලය හෙවත් ස්වාධිපති බලය පදනම් කරගෙන ගොඩනගෙන ආණ්ඩුක්‍රම විශේෂ දෙකක් තමයි ඔය කියන ඒකීය හා සංධීය ආණ්ඩුක්‍රම දෙක. අපි දන්නවා රාජ්‍යයට බලයක් තියෙනවා ඒක ස්වාධිපති බලය. හැබැයි රාජ්‍ය තමන්ගේ බලය ක්‍රියාත්මක කරන්නේ ඒක දෙනවා අවධාරිත කරනවා ආණ්ඩුවකට. එහෙම දෙද්දි තමයි මේ කියන ආණ්ඩුක්‍රම දෙක පැන නගින්නේ. රාජ්‍ය තමන්ගේ බලය ආණ්ඩුවට පවරා දෙද්දි. සාමාන්‍ය පවරා දෙන්නේ ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරා. එහෙම රාජ්‍ය තමන්ගේ බලය ආණ්ඩුවකට පවරා දෙද්දි පවරා දෙන්නේ තනි ඒකීය ආණ්ඩුවකට නම් අපි කියනවා ඒක ඒකීය ආණ්ඩුක්‍රමයක් කියලා. ඒ ආණ්ඩුව අපි නම් කරනවා මධ්‍යම ආණ්ඩුව හෙවත් ජාතික ආණ්ඩුව කියලා. તો රාජ්‍ය බලය සම්බන්ධව සමස්ත අයිති අධිකාරීත්වය දෙන්නේ ඒ තනි එක මධ්‍යම ආණ්ඩුවට හෙවත් ජාතික ආණ්ඩුවට. ඔන්නෝම ක්‍රමයක් අපි කියනවා ඒකීය ආණ්ඩුක්‍රමයක් කියලා. එහෙනම් ඒකීය ආණ්ඩුක්‍රමයක් කියන්නේ රාජ්‍ය බලය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක තනි මධ්‍යම ආණ්ඩුවක් වෙත පවරා දෙනු ලබන ආණ්ඩුක්‍රමයකටයි. හරි. අපි යනවා සංධීය ආණ්ඩුක්‍රමයේ පැත්ත සාකච්ඡා කිරීමක් කරන්න. මේකේ විරුද්ධයයි මේකේ වෙන්නේ. සංධීය ක්‍රමයේ සමාන අපි තානමත් දෙනෝ තමයි ෆෙඩරල්. ෆෙඩරල් කියන එක සිංහල අදහස තමයි බෙදුණු කියන එක. රාජ්‍ය බලය ආණ්ඩුවට දෙද්දී දෙන්නේ බෙදලා නම් කාතරද ආණ්ඩුතල දෙකක් අතර. එකක් ජාතික ආණ්ඩුවක් අනික උපජාතික ආණ්ඩුව. අපි නම් කරන මේක මධ්‍යම ආණ්ඩුවක් කියලා. අපිට නම් කරන්න පුළුවන් මේක ප්‍රාන්ත ආණ්ඩුවක් කියලා. එහෙම රාජ්‍ය තමන්ගේ බලය ආණ්ඩුවට දෙද්දී ඒක බෙදලා දෙනවා නම් ආණ්ඩුතල දෙකකට. මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත විදියට. ඒක බෙදලා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. එහෙම ක්‍රමයක් අපි කියන සංධීය ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් කියලා. එහෙනම් මේකයි මේ ආණ්ඩුක්‍රම දෙක හැදෙන්නීම සම්බන්ධයෙන් විස්තරය. ඒකී ආණ්ඩුක අපිට දකින්න පුළුවන් වර්තමානයේ විදි උදාහරණයක් දෙන්න. ප්‍රංශය, ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍යය වල. අමතරව සංධීය පැත්තෙන් බැලුවොත් සංධීය ආණ්ඩුකේ ලෝකෙට හඳුන්වා දුන්නේ ඇමරිකාව. ඊට පස්සේ ඇමරිකාවට හැරුණකොට ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉස්පාඤ්ඤය, කැනඩාව ආදී රුසියාව ආදී බොහෝ රාජ්‍යයන් වල වර්තමානයේ විදි සංධීය ක්‍රම දකින්න පුළුවන්. එහෙනම් ඒකීය හා සංධීය ක්‍රමය කියන්නේ ඔහොම රාජ්‍ය බලය බෙදීමේ ආකාරය මත දීපු ආණ්ඩුක්‍රම ස්වරූප දෙකක්. ඒකීය ක්‍රමයක රාජ්‍ය බලය එක ආණ්ඩුවකටත් සංධීය ක්‍රමයකදී රාජ්‍ය බලය ආණ්ඩුතල දෙකකටත් බෙදලා දෙනවා. ඔය තමයි හැඳින්වීම කොටසට එන්න ඕන ටික. ඊට පස්සේ අපි කරනවා දැන් මෙතන සිට ඒකීය හා සංධීය ක්‍රම සංසන්දනයක් මෙන්න මේ කාරණා ඔස්සේ. ප්‍රොටියුට් එකේ නම් කාරණා 6යි ඇත්තේ. මම තාලුක් කාරණාවක් දැම්ම ඔක්කොමත් එක කාරණා 7ක් තියෙනවා. සංසන්දනයක් කරද්දී මේ කාරණා 7 වැදගත් වේ. අපි මුලින්ම යනවා පළවෙනි සංසන්දනය කරන පළවෙනි කාරණේ පැත්තට. ඒකේ තියෙනවා බලය මධ්‍යගත වීම හෝ ඉමධ්‍යගත වීම. ඒකදී අදහස් කරන්නේ බලය මධ්‍යගත වීම සහ බලය බෙදීම. ඒකීය ආණ්ඩුක්‍රමයක අපි දන්නවා තනි ආණ්ඩුවයි තියෙන්නේ. නමක් දෙනවා එකට මධ්‍යම ආණ්ඩුව හෙවත් ජාතික ආණ්ඩුව. රාජ්‍ය බලය ආණ්ඩුවකට දෙද්දී ඒකීය ක්‍රමයේදී කරන්නේ ඒක තනි ආණ්ඩුවකට දෙනවනේ මධ්‍යම ආණ්ඩුවකට.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තනි ආණ්ඩුවකට දීලා නම් ඒක බලය බෙදීමක් වෙලා නැහැ එතන. එහෙනම් ඒකීය ක්‍රමයක බලය විමධ්‍යගත වීමක් නෙවෙයි මධ්‍යගත වීමක් සිද්ධ වෙනවා. හැබැයි සංකීර්ණ ක්‍රමික වචනයෙන්ම තියෙනවා ෆෙඩරල් කියන්නේ බෙදුණු. ඒ කියන්නේ විමධ්‍යගත වෙලා කාතරද මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු කීපයක් අතර. ඇමරිකාව ගත්තොත් උදාහරණයක් විදිහට ඇමරිකාවේ බලය බෙදෙනවා මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත 50ක් අතර. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත 29ක්. ස්විට්සර්ලන්තයේ මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත 26ක්. කැනඩාවේ මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත 10ක්. ඉස්පාඤ්ඤයේ මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත 6ක්. ඔය විදිහට රාජ්‍ය බලය බෙදිලා. එහෙනම් අපි කියන සංධීය ක්‍රමයක බලය මධ්‍යගත වෙලා නැහැ. බලය විමධ්‍යගත වීමක් සිද්ධ වෙලා. බලය බෙදිලා මධ්‍යම ආණ්ඩුවක් සහ තවත් ප්‍රාන්ත එකක කීපයක් අතර. එහෙනම් ලක්ෂණය පැහැදිලි බලය මධ්‍යගත වෙන්නේ ඒකීය ක්‍රමයක බලය විමධ්‍යගත වෙන්නේ සංධීය ක්‍රමයක. එතන පළවෙනි කාරණයෙන් කියවෙන තර්කය. අපි රු දෙවෙනි එකට. දෙවෙනි කේ තියෙනවා ලිඛිත සහ අලිඛිත ආණ්ඩු ක්‍රමය කියලා එකක්. ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන එකත් හරියි. ලිඛිත සහ අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියන එක මුලින්ම හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඔකෙදී ලිඛිත ආණ්ඩුක්‍රමයක් කියලා හඳුන්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලේඛනගත කරලා නම් ලියලා නම් පණි ලියවිල්ලක් විදියට තියෙනවා නම් ඒක ලිඛිත ආණ්ඩුක්‍රමයක්. සංධීය ක්‍රමයේ මතක ඇති ඔබට දීලා ඇති සංධීය ක්‍රමයක අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත වගේම අනම්‍ය වෙන්න ඕන. අපි අනම්‍ය කියලා පැත්තකින් තියමුකෝ. ඒක ලිඛිත. මෙතන අදාළ වෙන්නේ ඒකනේ. ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. මොකේද? සංධීය ක්‍රමයක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලේඛනගත කරලා. එයි සංධීය ක්‍රමයක රාජ්‍ය බලය බෙදෙනවනේ. ආණ්ඩුතල දෙකක් අතර. ඒතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිව ලියලා තියෙන්න ඕන. මධ්‍යම ආණ්ඩුවේ බලතල සහ ප්‍රාන්තවල බලතල. නැත්තම් මේවා අතර ගැටුමක් ඇති වෙනවා. අන්නේ ගැටුම වළක්වන්න සංධීය ක්‍රමයක ව්‍යවස්ථාව ලේඛනගත කරනවා ලියනවා ඒ බලය බෙදීම නිර්වෘල් වීම සඳහා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් ඒකීය ක්‍රමේ නෑනේ. ඒකේ බලය බෙදීමක් නෑ. ඒක නිසා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ දෙකේ ඕනම අවස්ථාවක පිළිටන්න පුළුවන්. ලිඛිත වෙන්නත් පුළුවන්. හැබැයි අලිඛිත වෙන්නත් පුළුවන්. අලිඛිත ව්‍යවස්ථාවක් කියන්නේ ලේඛනගත කරලා නෑ. එහෙම ව්‍යවස්ථා ඒකීය රටවල් ලෝකේ තියෙන මහා බ්‍රිතාන්‍යය. මහා බ්‍රිතාන්‍ය ඒකීයයි හැබැයි ව්‍යවස්ථාව අලිඛිතයි. ලංකාව හා ප්‍රංශය ඒකීය හැබැයි ව්‍යවස්ථාව ලිඛිතයි. ඒ කියන්නේ ඒකීය ක්‍රමයක බලය බෙදීමක් වෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ. ලිව්වත් එකයි නොලිව්වත් එකයි ඔක්කොම බලය හිමි වෙන්නේ තනි මධ්‍යම ආණ්ඩුවකට. ඒ අනුව ලිඛිත අලිඛිත දෙවර්ගයෙන් ඕනම ආකාරයක්. හැබැයි සංධීය ක්‍රමයක පැහැදිලිවම ලිඛිත විය යුතුමයි අලිඛිත වුණොත් ගැටලු මධ්‍යම සහ ප්‍රාන්ත අතර. දෙක වෙනසක් තියෙනවනේ. සංසන්දනයක් සංධීය ක්‍රමයක ලිඛිත බව අනිවාර්යයි. හැබැයි ඒකීය ක්‍රමයක ලිඛිත අලිඛිත බව අනිවාර්ය පදනමක් නැත. ඒකයි දෙවෙනි කාරණේ කියන්නේ. ඊළඟ කාරණෙන් අර කිව්ව කාරණේ කියනවා නම්‍ය සහ අනම්‍ය භාවය. සංධීය ක්‍රමයක ව්‍යවස්ථාව අනම්‍ය වෙන්න ඕන. නම්‍ය අනම්‍ය භාවය බෙදෙන්නේ ළමයි ව්‍යවස්ථාවක් අපි දීලා ඇති ඕක සංශෝධනය කරන ආකාරය මත. සංශෝධනය කියන්නේ ව්‍යවස්ථාවක් වෙනස් කිරීම. ව්‍යවස්ථාව වෙනස් කරන්න අයිතිය තියෙන ව්‍යවස්ථා දායක වෙන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ දෙකින් එකකින් ව්‍යවස්ථාව සංශෝධනය කරොත් ඒක නම්ය. තුනෙන් දෙකක් හෝ ඊට වඩා වැඩි ක්‍රියාමාර්ග ගන්න තියෙනවා නම් ඒක අනම්‍යයි. සංධීය ක්‍රමයක අනම්‍ය විය යුතුමයි නම්‍ය වෙන්න බෑ. තුනෙන් දෙක හෝ ඊට වඩා සංකීර්ණ ක්‍රියාමාර්ග ඇතුළත් වෙන්න. ඇයි කියනවා නම් බලය බෙදීම සම්බන්ධව ගැටලු ඇති නොවෙන්නේ අවම වෙන්නේ ව්‍යවස්ථාව අනම්‍ය වුණොත්. නැත්තම් මධ්‍යම ආණ්ඩුවට Tamanට වාසිදායක විදියට ව්‍යවස්ථාව වෙනස් කරගන්න පුළුවන් මේක නම්‍ය ස්වරූපයෙන් තිබ්බොත්. කියන්නේ දෙකෙන් එකකින් තිබ්බොත් මධ්‍යම ආණ්ඩුව කරන්නේ එතකොට දෙකෙන් එකක් හදාගෙන ප්‍රාන්ත බලය පැහැර ගන්න පුළුවන්. ඔන්න ඔය කාරණේ නිසා මධ්‍යම සහ ප්‍රාන්තතර බලකටම නවත්තන්න ව්‍යවස්ථාව අනම්‍ය කරනවා ඒක අනිවාර්ය නියතයක්. සංධීය ක්‍රමයක් නම් ව්‍යවස්ථා අනම්‍ය වෙන්න ඕන. හැබැයි ඒකීය ක්‍රමයක එහෙම ගැටලුවක් නැති නිසා නම්‍ය අනම්‍ය ඕනම එකක්. ලංකාවේ ව්‍යවස්ථාව අනම්‍යයි.
ඇයි තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් ඕනලු. හැබැයි බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව නම් මේ දෙකෙන් එකයි ඕන. සංධීය ක්‍රමයක එහෙම තිබ්බට ඒකී ක්‍රමයක ගැටලුවක් නැහැනේ. බලය බෙදිලා නැහැනේ. මධ්‍යම සහ ප්‍රාන්ත අතර එක නිසා තනි මධ්‍යම ආණ්ඩුවකට තියෙන්නේ නම්ය උනත් එකයි අනම්ය උනත් එකයි. අපේ රටේ අනම්ය ප්‍රාශ්‍යත් අනම්ය. හැබැයි බ්‍රිතාන්‍යයේ නම්ය ස්වරූපයෙන් තියෙනවා. එහෙනම් ඒක නියතියක් නෙවෙයි. හැබැයි සංධීය ක්‍රමයක නියතියක් වෙනවා ව්‍යවස්ථාව අනම්ය වීම. ඒකී ක්‍රමයක නියතියක් නෙවෙයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඒක වෙනසක් දෙක අතර අපිට පෙන්වන්න පුළුවන් නම් මේ අනම්‍ය භාවය හරහාත් සංධීය ඒකීය ක්‍රම අතර තියෙනවා කියන වෙනස්කම්. ඊළඟ කාරණේ තියෙන ඒකමානලීය සහ ද්විමානලීය වාදය මත. සංධීය ක්‍රමයක අපි chart එකක් දීලා ඇති. ආකෘතිය හැදෙන්නේ මෙහෙමයි. අපි ගෝවා මේක මධ්‍යමාණ්ඩුව නම් මධ්‍යමාණ්ඩුව හැරුණම තවත් ප්‍රාන්තාණ්ඩුවක් තියෙනවා. ප්‍රාන්ත කොටස්. මේ මධ්‍යමාණ්ඩුව. මධ්‍යමාණ්ඩුව ආයතන තුනක් තියෙනවා. ව්‍යවස්ථාදායකයක් තියෙනවා. පළවෙනි ආයතනය, එක විධායකයක් තියෙනවා. දෙවැන්න තුන අධිකරණයකුත් තියෙනවා. හැබැයි ඒකීය ක්‍රමයක එහෙම ආණ්ඩුතල දෙකක් නැහැනේ මේ වගේ. එක ආණ්ඩුතලය මධ්‍යමාණ්ඩුව විතරයි. මධ්‍යමාණ්ඩුව ව්‍යවස්ථාදායකයක් තියෙනවා, විධායකයක් තියෙනවා, අධිකරණයක් තියෙනවා. හරි. අපිට දැන් කියනවා කාරණයක් හතරවෙනි එක. ඒකමානලීය වාදය සහ ද්විමානලීය වාදය. ඔක හැදෙන්නේ ව්‍යවස්ථාදායකයක. ඔබ දන්නවා ඒකමානලයක් කියන්නේ ඒක මණ්ඩලයක්. ද්විමානලීය කියන්නේ මණ්ඩල දෙකක්. ව්‍යවස්ථාදායකය මණ්ඩල එකක් විදියට නම් තනි ආයතනයක් නෑ. ඒක ඒකමානලීයයි. මණ්ඩල දෙකක් විදියට තියෙනවා නම් ඒක ද්විමානලීය. මොකද්ද මේ? විධායකය නෙවෙයි ව්‍යවස්ථාදායකය. සංධීය ක්‍රමයක අනිවාර්යෙන් ද්විමානලීය වෙන්න ඕන. ඇයි ඒ කියනවා නම් ආණ්ඩුතල දෙකක් තියෙනවනේ. පළමු මණ්ඩලයෙන් සමස්ත රාජ්‍යත් දෙවන මණ්ඩලේ ප්‍රාන්ත නියෝජනය කරන අවස්ථාව හදලා දෙන්න ඕන. ඒ කියන්නේ ආණ්ඩුතල දෙකක් තියෙන නිසා සංධීය ක්‍රමයක මණ්ඩල දෙකක් තියෙන්න ඕන. ඒකීය ක්‍රමයක ආණ්ඩුතල දෙකක් නෑ එකයි. ඒ කියන්නේ ඒක මාණ්ඩලීය වෙන්න පුළුවන්. ප්‍රමාණවත්. හැබැයි ඒක ද්විමාණ්ඩලීය වෙන්නත් පුළුවන්. අනිවාර්ය අරක නියතියක් නැහැ. සංධීය ක්‍රමයක ද්විමාණ්ඩලීය වීම අනිවාර්ය නියතියක්. හැබැයි ඒකීය ක්‍රමයක අනිවාර්ය ස්වරූපයක් නැහැ. ඒකමාණ්ඩලීය වෙන්නත් පුළුවන්. මෙහෙම ද්විමාණ්ඩලීය වෙන්නත් පුළුවන්. උදාහරණ දෙන්නම්කෝ. ලංකාවේ ඒකීය රාජ්‍යයක් ව්‍යවස්ථාදායක ඒකමාණ්ඩලීයයි. බ්‍රිතාන්‍ය රාජ්‍යයකීය හැබැයි මණ්ඩල ව්‍යවස්ථාදායකයේ ද්විමාණ්ඩලීයයි. බ්‍රිතාන්‍ය ඒකීය හැබැයි මණ්ඩල දෙකක් තියෙනවා ද්විමාණ්ඩලීයයි. ඒ කියන්නේ ඒකීය ක්‍රමයක අරක නියතියක් වෙන්නේ නැහැ. වෙනස් වෙනවා. ඒකමාණ්ඩලීය වෙන්නත් පුළුවන්, ද්විමාණ්ඩලීය වෙන්නත් පුළුවන්. හැබැයි සංධීය ක්‍රමයක ඒකමාණ්ඩලීය ප්‍රමාණවත් නැත අනිවාර්ය නියතියක්. ඒක ද්විමාණ්ඩලික වෙන්නම ඕන. දෙකේ වෙනසක් තියෙනවා. ඊළඟ කාරණේ අධිකරණයේ ශක්තිමත්භාවය. මධ්‍යමාණ්ඩුව අධිකරණයක් තියෙනවා. මේකෙත් අධිකරණයක් තියෙනවා. තුන්වෙනි ආයතනය වෙන්නේ අධිකරණය. සංධීය ක්‍රමයක මේ අධිකරණය ශක්තිමත් විය යුතුමයි. හේතුව ඔබ දන්නවා. මධ්‍යම හා ප්‍රාන්ත අතර ගැටුම් ඇති වෙන්න පුළුවන් බල ශ්‍රේෂ්ඨවලදී. අපි කෝ ව්‍යවස්ථාවෙන් බලය පැහැදිලිව අනම්‍ය විදියටත් ලිඛිත විදියටත් දෙන්න ඕනේ. හැබැයි එහෙම දුන්නත් ප්‍රායෝගිකව මධ්‍යම සහ ප්‍රාන්ත අතර යම්කිසි බල ගැටුමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒක බලක්වන්න අධිකරණයේ ශක්තිමත්ව තියෙන්න ඕනේ. අධිකරණයේ තීන්දුවකට පුළුවන් වෙනවනේ මේ බල ගැටුම නවත්තන්න. ඔව් සංධීය ක්‍රමයක නිසාම අපි කියනවා අධිකරණය ශක්තිමත්. අධිකරණය බොහෝ විට පනවන නියෝගයක් තීන්දුවක් රටේ නීති බවට පත් වෙනවා අවස්ථා ඉතා වැඩි. ඒක නිසා අධිකරණයේ ශක්තිමත්. එහෙම ශක්තිමත් අධිකරණයක් තියාගන්නේ සංධීය ක්‍රමයේ යහපැවැත්ම සහ මේවා අතර තියෙන බල ගැටුම අවම කිරීම සඳහා. හැබැයි ඒකීය ක්‍රමයක එහෙම බල ගැටුමක් නැති නිසා මේ අධිකරණය ශක්තිමත් වීම හෝ එසේ නොවීම වෙන්න පුළුවන්. ලංකාවේ අධිකරණ අපි කියනවා ශක්තිමත්. හැබැයි බ්‍රිතාන්‍ය අධිකරණයේ ශක්තිමත් නැහැ. ඒක පාර්ලිමේන්තුවට වඩා පාලෙන් තියෙනවා. කියන්නේ ඒකීය ක්‍රමයක එන ප්‍රාංශයත් එහෙමයි. අධිකරණයේ ශක්තිමත් නැහැ, දුර්වලයි. ලංකාවේ අධිකරණයේ ශක්තිමත් වෙලා ප්‍රාංශ බ්‍රිතාන්‍ය අධිකරණ දෙකම දුර්වලයි. හැබැයි තුන රටවල් තුනම ඒකීයයි. ඒ කියන්නේ අධිකරණයේ ශක්තිමත් වීම හෝ එසේ නොවීම කාරණයක් නෙවෙයි ඒකීය ක්‍රමයට. අධිකරණයේ ශක්තිමත් වීම නොවීම ගැලපෙන්නේ නැහැ ඒකීය ක්‍රමයට. මොකද බලය බෙදෙන්නේ නැහනේ. සංධීය ක්‍රමයක ශක්තිමත් වෙන්න ඕනේ අර බලය බෙදීමක් තියෙන නිසා සහ ඒ ක්‍රමය පවත්වාගෙන යාම සඳහා.
හැබැයි ඒකීය ක්‍රමයක එහෙම කොටස් රාජ්‍යයන් නැහැ, කොටස් ආණ්ඩු නැහැ. ඒක නිසා තනි ආණ්ඩුවක් තියෙන්නේ. ශක්තිමත් වීම හෝ එසේ නොවීම ගැටලුවක් කරගන්නේ නැත. පස්වෙනි කාරණේ එහෙමයි. 6න් කියන කොටස් රාජ්‍යයන්ගේ ස්වභාවය. කොටස් රාජ්‍යයන් තියෙනවා. හැබැයි කොටස් රාජ්‍යයන් නැහැ. වෙනසක් තියෙනවානේ. සංඝීය ක්‍රමයක ප්‍රාන්ත කියලා කියන්නේ කොටස් රාජ්‍යය. ඇමරිකාවේ නම් ප්‍රාන්ත 50ක්, කොටස් රාජ්‍යයන් 50ක්. ඉන්දියාවේ ප්‍රාන්ත 29ක්, කොටස් රාජ්‍යයන් 50ක්. ඒ කියන්නේ කොටස් රාජ්‍යයන් දකින්න පුළුවන් ප්‍රාන්ත එක්ක සංඝීය ක්‍රමයක. හැබැයි ඒකීය ක්‍රමයේ කොටස් රාජ්‍යයන් නැහැ. තියෙන්නේ තනි ආණ්ඩුවක්, තනි රාජ්‍ය. දෙකේ වෙනසක් තියෙනවා. අවසානික ඒකීය පුරවැසිභාවය හා ද්විත්ව පුරවැසිභාවය. ඒකීය ආණ්ඩු ක්‍රමයක ඒකීය පුරවැසිභාවයක් තියෙන්නේ, පුරවැසිභාවය එකයි. යාට හම් වෙන්නේ රාජ්‍ය පුරවැසිභාවය. ශ්‍රී ලංකාව නම් පුරවැසිභාවය එකයි, ශ්‍රී ලාංකික. අපේ සංඝීය ක්‍රමයක පුරවැසිභාවය ආකාර දෙකක් ගන්න පුළුවන්. ඒ හේතුව ආණ්ඩු තල දෙකක් තියෙනවානේ. පළමු පුරවැසිභාවයෙන් සමස්ත රාජ්‍යයක්, දෙවන පුරවැසිභාවයෙන් ප්‍රාන්ත රාජ්‍යයක් නියෝජනය වෙනවා. උදාහරණයක් වොත් ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ පුරවැසියෙක් යම් ප්‍රාන්ත පුරවැසියෙක් වෙනවා, සේම ඇමරිකානු පුරවැසියෙක් බවටත් පත් වෙනවා. එහෙනම් ඒකීය රාජ්‍යක පුරවැසිභාවය එකීයයි, සංඝීය ක්‍රමයක පුරවැසිභාවය ද්විත්ව වෙනවා. එහෙනම් දෙකේ තියෙන පැහැදිලි වෙනස. එහෙනම් අපි කතා කරේ ඔය විදිහට ඒකීය හා සංඝීය ආණ්ඩුකම සංසන්දනාත්මක නැත්නම් මේවායේ තියෙන වෙනස්කම්. විභාගයට අහන්න පුළුවන් මේක සංසන්දනයේ නොදී මේවායේ වෙනස්කම් කියලා එකක් ගැටලුවක් නැහැ. ඒ දෙකම එකයි. එහෙනම් අපි සංසන්දනය කරන ප්‍රශ්න කතා කරා කැබිනට් ජනාධිපති සහ ඒකීය සංධිය විදියට. මේවා ලක්ෂණ ටික ඔළුවේ තියෙනවා, ඔබට ගැටලුවක් වෙන්නේ නැත. කැබිනට් ජනාධිපති හෝ ඒකීය සංධිය. එහෙනම් අපි අවසන් කරනවා ආණ්ඩුව ආකෘති පාඩම. තව ප්‍රශ්නයක් 7 වෙනි ප්‍රශ්න දීලා ඇති. ඒක දීලා තියෙන්නේ ඒකීය හා සංධීය ක්‍රමය. හැබැයි ලකුණු 20ක්. අපි මේ දැන් කතා කරලා ලකුණු 10කටනේ. ලකුණු 20ක් වෙනකොට මේ ලක්ෂණ ටික දාලා ඊට අමතරව වාසිය අවාසිය දාන්න. ටියුට් එකේ විස්තරය අවශ්‍ය දේවල් කියලා ඇති. ඒක බලාගෙන 7 වෙනි ප්‍රශ්න ඔබට කරගන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්න දීලත් නෑ මම. ඒක අවශ්‍ය ටික විතරක් දීලා ති කාරණා ටික විතරක්. ඒක ඔබට පෙළගස්ව ගන්න පුළුවන්. එහෙනම් අපි ආණ්ඩුව ආකෘති පාඩම නවත්තනවා. අපි මේ මාසයේ පුරාවටම කතා කර ආණ්ඩුව ආකෘති කොටස් ගැන, විශේෂයෙන්ම ආණ්ඩු 8ක් ගැන අපි කතා කරා. ඊට අමතරව මේ සංසන්දනයත් එක්ක ප්‍රධාන වශයෙන් අපි ආණ්ඩු ගැන කතා කරලා ඇති කොටස් 10ක් විතර. අපි වීඩියෝ කීපයක් දාලා ඇති ඔබට මේ ආණ්ඩුව ආකෘති පාඩම තේරුම් ගන්න. මම හිතනවා මේ වීඩියෝ සියල්ල නැරඹුවොත් ඔබට ආණ්ඩුව ආකෘති ගැන විභාගයට අහන්න පුළුවන්. කොතනින්ද එතනින් උත්තරයක් දී ගන්න පුළුවන්. ඔබ බලන්න නැත්නම් තවමත් ඒක නැවත බලන්න, ඔබට ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.